හරි. අපි පටන් ගන්න හදන්නේ 2021 තියරි පන්තියේ ළමයින්ට දාන පේපර් ක්ලාස් එක. ඉතින් මම ඇත්තටම නොවැම්බර් මාසේ 2021 රිවිෂන් එක පටන් ගන්නකොට ඒ රිවිෂන් එකත් එක්ක තමයි සාමාන්‍යයෙන් මේ පේපර් ක්ලාස් එක පටන් ගන්නෙ. ඒත් දැන් ඇත්තටම ලබන මාසේ අපට පන්ති පටන් ගන්න පුළුවන් වේද කියලා පොඩි සැක සහිත බවක් තියෙනවා. මේ තියෙන තත්ත්වයක් එක්ක අපි පේපර් ක්ලාස් එක තව තවත් කල් දාන එක තේරුමක් නැහැ. ඒ නිසා මං හිතුවේ අපි මේ මාසේ පටන් ගමු. ගෙදර තමයි ඉන්නේ. වීඩියෝ එක තමයි බලන්න වෙන්නේ. ඒත් එහෙම ලොකු අවුලක් නැහැ. අපි කලිනුත් වීඩියෝ වලින් වුණ තරම් ඉගෙන ගත්ත මාස ගාණක් තිස්සේ. දැනුත් අපි 2021 තියරි පන්තිය දැනට අපි කරගෙන යන රිවිෂන් පන්තිය දෙකම වීඩියෝස් වලින් තමයි කරන්නේ. ඒ වගේම ඔයගොල්ලෝගේ අමතර පන්තිත් මේ මාසේ මම වෙබ්සයිට් එකේ දානවා. මේ පේපර් ක්ලාස් එක ෆ්‍රී කරන්නේ ගාස්තු අය කිරීමකින් තොරව ඕගොල්ලන්ට නොමිලේ බලන්න පුළුවන් මේක. සෝරි මම නොමිලේ කරන නිසා මේක වෙබ්සයිට් එකේ දැම්මේ නෑ දැනට. YouTube channel එකේ දාලා තින්නේ. යාළුවෝ හැමෝටම කියන්න සෙට් වෙලා බලන්න කියලා කිසි අවුලක් නෑ. පේපර් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා link එක download කරගන්න. මුලින් පේපර් එක download කරගෙන විනාඩි 45ක් time තියලා ප්‍රශ්න ටික කරන්න. ඇත්තට මුල් පේපර් එක මේ මුල් එක නිසා මම මේක MCQ 20යි දාලා තියෙන්නේ. හරි. අපි ප්‍රශ්න 20ෙන් පටන් ගමු. ක්‍රමයෙන් අපි 25 35 50 දක්වා වර්ධනය කරමු. දිගටම කරනවා පේපර් ක්ලාස් එක. නැවතත් පන්ති ආරම්භ කරාට පස්සේ රටේ තත්ත්වය යහපත් වුණාම අපි ඒකට පොඩි සාධාරණ ගාස්තුවක් ගන්න බලාපොරොත්තු වෙනවා. නමුත් දැනට මේක අපි නොමිලේ කරන්නේ ඕගොල්ලෝ හැමෝටම බලන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. අද පළවෙනි පේපර් එක සාමාන්‍යයෙන් අපි අපේ පේපර් ක්ලාස් එකේ නම යන්නේ අනුලෝම කියලා. අද අනුලෝම 1. අනුලෝම කියන්නේ මුල සිට අගට කියන එක. අපි මුලින් ඉඳන් පටන් ගමු. මම පළවෙනි පාඩමේ ඉඳන් අවධානය දුන්නා. සමහර ප්‍රශ්න මේවා කලින් පන්තියේ කරපු ඒවා ඇත්තටම ඒත් ඒක අවුලක් ගන්න එපා. මොකද මේ පේපර් ක්ලාස් එකට පන්තියෙන් නැති බාහිර සිසුන් සම්බන්ධ වෙනවා. මොකද YouTube channel එක හරහානේ යන්නේ. ඒතකොට ලංකාවේ ඉන්න ගොඩක් ළමයි මේක බලනවා. ඉතින් හැමෝටම ගැලපෙන විදිහට තමයි මම පේපර් එක හැදුවේ. ටික ඉස්සරහට යනකොට අපි පාඩම් ඒ අදාළ පාඩම් වල ප්‍රශ්න දාලා පේපර් එකේ මට්ටම සංකීර්ණ කරමු. දැනට මම ලේසි ප්‍රශ්න වලින් පටන් ගත්තේ පළවෙනි පාඩම ඒ කියන්නේ මිනුම ඒකක හාමාන වලින් ප්‍රශ්න තියෙනවා. ඊළඟට යාන්ත්‍ර විද්‍යාවෙන් ප්‍රශ්න තියෙනවා. දෝලන තරංග පාඩමෙන් ප්‍රශ්න දාලා තියෙනවා. හරිනේ? ওই පාඩම් තුනෙන් තමයි දැනට ප්‍රශ්න දැම්මේ. මම ආලෝකයේ තාපයට ගියේ නැහැ. මොකද ගොඩක් දැන් අපි අපේ පන්තියේ මේ වෙනකොට අපි මිනුම යාන්ත්‍ර විද්‍යාව දෝලන තරංග ආලෝකය ඒ කොටස් ටික සම්පූර්ණයෙන් ඉවරයි. තාපයේ පාඩමෙත් අපි භාගයකට කිට්ටු වෙන දැන් ඉවරයි. හරිනේ? තාපයත් ඉවරයි අපි නම් භාගයක් විතර. නමුත් ඇත්තටම අනිත් පන්තිවල මේ මට්ටමට උගන්වලා නැහැ. ඒ නිසා මම සෝරි පිට ළමයිනුත් බලන නිසා හැමෝටම ගැලපෙන්න පේපර් එක හැදුවේ. අපි දැනට මෙහෙම පටන් ගමු. හරිද? අවුලක් ගන්න එපා. ඉස්සරහට පිළිවෙලට කරගෙන යමු. ඊළඟට මේක හොඳට අහගන්න. දැන් මේක අපේ පන්ති ළමයි නම් දන්නවා සාමාන්‍යයෙන් පිට ළමයින්ටත් එක්ක මම කියන්නේ. මුලින්ම ටයිම් තියලා පේපර් එක කරන්න. ඊළඟට වීඩියෝ එක බලන්න. ඩිස්කෂන් එකේදී කටුකොළ ටිකක් ළඟ තියාගන්න. මම ඩිස්කස් කරන අතරේ ඔයාට වැදගත් දේවල් ඒ ප්‍රශ්නෙට අදාළ විස්තර කටුකොළවල ලියා ගන්න. ඊළඟට CR පොතක් ගන්න. පේපර් එක අලවන්න පොතට. පේපර් එක අදාළව විවරණයක් තනියම ලියන්න. දැන් ඕගොල්ලෝ එකපාරට හරි කොහොමද විවරණය ලියන්නේ කියලා. විවරණය ලියන්නේ Tamanට හැකි පරිදි. එක් ප්‍රශ්නයට අදාළව ගොනු කරගත් වැදගත් කරුණු, ඔයාට මගහැරුණු සිද්ධාන්ත කරුණු, ඔයාට හොඳයි කියලා හිතෙන දේවල්, ඔයා අලුතෙන් ඉගෙන ගනිපු දේවල් ඒ ටික ඔක්කොම ගොනු කරලා සාරාංශගත කරලා පේපර් එකට විවරණයක් ලියන්න පුරුදු වෙන්න තනියම කරන්න. මේක මට පන්තියන ළමයින්ගෙන මම ආයෙත් පන්ති පටන් ගත්තට පස්සේ හැමෝගෙම විවරණය බලනවා. පන්තියන ළමයි අනිවාර්යෙන් පේපර් එක කරලා විවරණය ලියන්න ඕන. ඒක අනිවාර්යෙන් කරන්න ඕන පන්තියන ළමයි. මොකද මේක නොමිලෙත් කරන්නේ උඹලට සේවයක් විදියට. ඉතින් පිට ළමයින්ගේ මට විවරණ බලන්න විදියක් නැහැ. මට ඕනනම් කලින්මගේ බලන්න පුළුවන්. ඉතින් ළමයි එම බලපෑම් කරන්න බෑ අපිට. කැමති ළමයි විවරණය ලියලා සෙට් වෙන්න. මේක මේ සතියේ පේපර් එකට විවරණයක් ලියාගෙන හරියට සෙට් වුණොත් ඊළඟ සතියේ පේපර් එකේ ඔයාලට වර්ධනයක් බලා ගන්න පුළුවන්. මාස දෙක තුනක් යනකොට විවරණ ටික ලියාගෙන පේපර් එකත් එක්ක හරියට ඉස්සරහට ගියොත් ඔයාගේ ෆිසික්ස් දැනුම MCQ කිරීමේ හැකියාව ප්‍රශ්න වලට තර්ක කරන විදිය හැම දෙයක්ම හොඳ වර්ධනයක් බලා ගන්න පුළුවන්. හැබැයි ඒකට මාස 3-4ක් යනවා. සතියෙන් දෙකකින් එකපාරට වර්ධනය වෙන්නේ නැහැ. ඉවසීමෙන් ඉන්න විශ්වාසයෙන් ඉන්න
වැඩේ ගොඩ දාගන්න පුළුවන්. හරිනේ? ඔන්න අපි පළවෙනි එක පටන් ගන්න හදන්නේ අනුලෝම 1. මේකේ ප්‍රශ්න 20යි මම දැම්මේ. පළවෙනි ප්‍රශ්න බලන්න. සමීකරණයක් දීලා තියෙනවා f c1a c2 v බෙදීම t f කියන්නේ බලයලු. එහෙනම් වම් පැත්තේ දකුණු පැත්තේ මාන සමාන වෙන්න ඕන. ඒ වගේම ධන ලකුණින් සම්බන්ධ වුණු පදවලත් මාන සමාන වෙන්න ඕන. අපි දන්නවා f සමානයි ma. මේක ත්වරණය නම් c1 ස්කන්ධය වෙන්න ඕන. හරිනේ මේක ත්වරණය නම් c1 ස්කන්ධය වෙන්න ඕන. v කියන්නේ ප්‍රවේගය නම් t කියන්නේ කාලය නම් v බෙදීම t. දැන් v කියන්නේ ප්‍රවේගය t කියන්නේ කාලය. එහෙනම් v බෙදීම t කවුද? v බෙදීම t කවුද? ත්වරණය වෙන්න ඕන. එහෙනම් c2 එයත් ස්කන්ධය වෙන්න ඕන. පැහැදිලිද කියන්නේ? හරිද? දැන් f සමාන ma ත්වරණය නම් මේක ස්කන්ධය වෙන්න ඕන. ප්‍රවේගය සහ කාලයනේ. ප්‍රවේගය සහ කාලය. ඒක නිසා ත්වරණය c2 ස්කන්ධය වෙන්න ඕන. එතකොට c1 බෙදීම c2 කියන්නේ ස්කන්ධය බෙදීම ස්කන්ධය. එතකොට ඒකක මාන නැහැ. ඒකක හා මාන නැහැ බෙදුවාම. පැහැදිලිද? දෙවෙනි එක ශ්‍රමතාවයේ මාන. මේව සාමාන්‍යයෙන් අපි දන්න දේවල්. ශ්‍රමතාව කියන්නේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාව. කාර්ය කියන්නේ බලය වැඩි කිරීම විස්ථාපනය. එහෙනම් ශ්‍රමතාවය fx බෙදීම t. ශ්‍රමතාවයේ මාන මම මෙතන ලියන්නම්. ශ්‍රමතාවයේ මාන බලයේ මාන විස්ථාපනයේ මාන කාලයේ මාන. හරිනේ? m l t ඍණ 2 l බෙදීම t. එතකොට එන්නේ ml වර්ග t ඍණ 3. ml වර්ග t ඍණ 3. පැහැදිලිද? ඊළඟට අහනවා ආවේගයේ මාන. ආවේගය කියන්නේ බලය වැඩි කිරීම කාලය. හෙවත් අපි දන්නවා ආවේගය කියන්නේ ගම්මිතා වෙනස. එහෙනම් ආවේගයේ මාන බලය ගුණ කිරීම කාලය. එහෙම නැත්නම් ගම්මිතා වෙනස. ඒ කියන්නේ ගම්මිතාවේ මාන. ආවේගයේ මාන ගම්මිතාවේ මාන වෙන්න ඕන. mlt ඍණ 1. හතරවෙනි එක vi සමානයි kajs. vi දර්ශකය kajs. සමීකරණයේ v මගින් ප්‍රවේගයද a මගින් ත්වරණයද s මගින් විස්ථාපනයද නිරූපණය කරයි. k නියතයක් i සහ j පූර්ණ සංඛ්‍යා වේ. මාන ඇසුරින් නිවැරදි වීමට i සහ j ට තිබිය යුතු අගයන්. දැන් කැමති ළමයෙක්ට පුළුවන් මේ සමීකරණය මාන අතින් නිවැරදි වෙන්න ඕන. වම් පැත්තේ මාන වෙනම හොයන්න, දකුණු පැත්තේ මාන වෙනම හොයන්න, දෙපැත්තේ මාන සමාන වෙන්න ඕන. සුළු කරලා i සහ j හොයන්න පුළුවන්. මං කියන්නේ ඊට වඩා ලේසි නේද මේක? අපි දන්න සමීකරණයක් තියෙනවා. v වර්ග සමානයි u වර්ග දැන් 2s. මේ දෙක අනුරූපයි නේද? ධන ලකුණින් සම්බන්ධ වුණාම පදවල මාන කොහොමත් සමානයිනේ. මේ පදය අමතක කරන්න. මේක නේද මේ? v වර්ග මෙතන vi k ajs මෙතන v වර්ග 2as අනුරූපයි. එහෙනම් i සමානයි කීයද? 2යි. j සමානයි කීයද? 1යි. අනුරූප බව පාවිච්චි කරන්න. මේක කොහොමත් නිවැරදි සමීකරණයක්. මේක එකට අනුරූපයි. එහෙනම් මෙතන i කියන්නේ දෙවෙනි බලය, j කියන්නේ පළවෙනි බලය වෙන්න. පැහැදිලිද? ඔය විදිහට තර්ක කරන්න පුළුවන්. මම මුල් ප්‍රශ්න 4 මිනුම පාඩමෙන් ගත්තේ ඒකක මාන ඒකක සහ මාන. ඉතින් මම ඒක ටක් ගාලා සාකච්ඡා කරා. අමාරු ප්‍රශ්න නෙවෙයි. පළවෙනි එකත් අපිට මේ භෞතික රාශි දිහා බලලා තර්ක කරන්න පුළුවන්. හතරවෙනි එකට අපිට අනුරූප බව භාවිතා කරන්න පුළුවන්. මේක ශ්‍රමතාව, මෙතන ආවේගය, සාමාන්‍ය දේවල්. ආවේගය කියන්නේ ගම්මිතා වෙනස.
ඔය ටික තමයි මුලින් සාකච්ඡා කරන්නේ. හරිද? මුල් ප්‍රශ්න 4 හරිද? ඊළඟට අපි යන්න පස්වෙනි එකට. රයිට් මම මේක මකන්නම්. අවශ්‍ය දේවල් ඔක්කොම කටුකොළවල ලියා ගන්න සාකච්ඡා කරන අතරේ ඊට පස්සේ පුළුවන් පිළිවෙලට විවරණේ ලියන්න CR පොතේ. හරිද? 5 නිශ්චලතාවයේ සිට නිදහසේ පහළට වැටෙන වස්තුවක් පළමු වන දෙවන හා තුන්වන තප්පර තුලදී ගමන් ගන්නා දුරවල් අතර අනුපාතය දීලා තියෙනවා. හොයන්න ඕන අනුපාතය මේක නිශ්චලතාවයේ සිට පහළට වැටෙන්නේ. right t සමානයි බිඳුව ආරම්භක ප්‍රවේගය බිඳුවයි පළවෙනි තප්පරය දෙවෙනි තප්පරය තුන්වෙනි තප්පරය පළවෙනි තප්පරය එනවා මෙතනට මම ගන්නම් S1 දෙවෙනි තප්පරය S2 තුන්වෙනි තප්පරය S3 ඔන්න ආපු දුරවල් චලිත සමීකරණ භාවිතා කරන්න පුළුවන් පහලට S සමානයි ut ධන භාගය t වර්ග S1 ආරම්භක ප්‍රවේගය බිඳුවයි ගුරුත්වයේ යටතේ ත්වරණය 10යි. ତර S1 එන්නේ 5යි. ඔය විදිහටම ගන්න පුළුවන් S2 ආරම්භක ප්‍රවේගය බිඳුවයි ත්වරණය 10යි කාලය තප්පර 2යි. S2 එන්නේ 20යි. ඊළඟට ගන්න පුළුවන් S3 ආරම්භක ප්‍රවේගය බිඳුවයි ත්වරණය 10යි කාලය තප්පර 3යි. ඒ කියන්නේ 45යි. sorry 45යි. අපෙන් අහන්නේ පළමු වන දෙවන තුන්වන තප්පර තුලදී ගමන් ගන්නා දුරවල් අනුපාතය. ගොඩක් ළමයි හිතන්නේ මේ අහන්නේ S1ට S2ට S3 අනුපාතය කියලා. ඇත්තටම ඒක නෙමෙයි ගානේ අහන්නේ. පළවන තප්පරය තුල ගියපු දුර S1 දෙවන තප්පරය තුල ගියපු දුර S2 ඍණ S1 තුන්වෙනි තප්පරය තුල ගියපු දුර S3 ඍණ S2 අපෙන් අහන්නේ 1ට 2ට 3 නෙමෙයි අපෙන් අහන්නේ 1ට 2 ඍණ 1ට 3 ඍණ 2 පළවන දෙවන තුන්වන තප්පර තුල මේක 5යි මේක 20න් 5ක් 15යි මේක 45න් 20ක් 25යි ඔන්න 5ට 15ට 25යි එහෙනම් 1ට 3ට 5යි උත්තරේ 5 1ට 3ට 5යි හරිනේ 1ට 3ට 5යි පැහැදිලිද right ඊළඟට 6 වෙනි එක ප්‍රක්ෂිප්ත ගැන තියෙන්නේ මේක හරිද මම මේක මකන්නම් අපි ප්‍රක්ෂිප්ත ගැන පොඩි සාරාංශයක් කතා කරලා ඊට පස්සේ උත්තර වලට යන්න හරිනේ මේක මකනවා මේක නිකන් චලිත සමීකරණ විතරයි පළවෙනි වීඩියෝ එක බලලා මොනවාරි අඩුපාඩු තිබුණොත් ඔයගොල්ලන්ට පුළුවන් මට WhatsApp එකේ මැසේජ් එකක් දාන්න නැත්නම් YouTube එකේ කමෙන්ට් එකක් දැම්මත් කමක් නැහැ මම මේ YouTube channel එකේ තමයි වීඩියෝ එක දාන්නේ හරි 6 වෙනි එක මම අර මුල් ප්‍රශ්න හතර ටිකක් වේගෙන් සාකච්ඡා කරා ඒකක හමාන දැන් යාන්ත්‍ර විද්‍යාව වල වැදගත් ප්‍රශ්න ටික මම හෙමින් යන්නේ කියන්නේ ප්‍රශ්නේ අමාරු නම් මම හෙමින් සාකච්ඡා කරනවා වැඩිපුර වෙලාව ගන්නවා ප්‍රශ්නේ ලේසි නම් මම ඉක්මනින් සාකච්ඡා කරනවා හරිනේ sorry දැන් අපි ප්‍රක්ෂිප්ත පාඩම ගත්තොත් මේ ගුරුත්වය යටතේ පරාවලික මාර්ගයක චලනය වීම තමයි අපි ප්‍රක්ෂිප්තයක් විදිහට දකින්නේ. මෙතන අපි ආරම්භක ප්‍රවේගය, ප්‍රක්ෂේපණ කෝණය, උපරිම උස, තිරස් පරාසය වගේ දේවල් කතා කරනවා. හරිනේ? ප්‍රක්ෂේපණ ප්‍රවේගය, ප්‍රක්ෂේපණ කෝණය, උපරිම උස, තිරස් පරාසය.
සාමාන්‍යයෙන් ප්‍රක්ෂිප්තයක තිරස් ප්‍රවේග සංරචකය වෙනස් වෙන්නේ නැහැ. තිරස් ප්‍රවේග සංරචකය වෙනස් වෙන්නේ නැහැ. සිරස් එක තමයි අඩු වෙලා බිඳුවක් වෙලා නැවත ප්‍රතිවිරුද්ධ දිශාවට වැඩි වෙන්නේ. නමුත් තිරස් එක දිගටම නියතව පවතිනවා u cos θ ඒක වෙනස් වෙන්නේ නැහැ. දිගටම නියතයි u cos θ. උපරිමුසේදී ප්‍රවේගය u cos θ තිරස්. සිරස් එක තමයි වෙනස් වෙන්නේ. තිරස් ප්‍රවේග සංරචකයේ නියතව පවතිනවා. හේතුව ගුරුත්වයේ බලපාන්නේ. ගුරුත්වජ ත්වරණයේ සිරස්. ඒ නිසා තිරස් ත්වරණය වෙනස් වෙන්නේ. හරිද? දැන් අපි චලිත සමීකරණ දාලා උපරිමුසර ප්‍රකාශනයක් ගන්නවා. u වර්ග බෙදීම 2g sin වර්ග θ. ඊළඟට අපි තිරස් පරාසයට ප්‍රකාශනයක් ගන්නවා. u වර්ග බෙදීම g 2 sin θ cos θ. ඕවා තමයි අපි ලබා ගන්න ප්‍රකාශන උපරිමුස සහ තිරස් පරාසය සඳහා. ඊළඟට අපි කතා කරනවා මෙන්න මේ ප්‍රක්ෂේපණ කෝණය අංශක 45ක් වුණොත් තිරස් පරාසය උපරිම වෙනවා කියලා. උපරිම තිරස් පරාසය අපි r max කියලා ගත්තොත් මෙතනින් එන්නේ කෝණය 45 ආදේශ කරන්න. 45 තමයි උපරිම වෙන්නේ. ඒතර u වර්ග බෙදීම g 2 sin 45 cos 45. ඒතර උත්තරේ එන්නේ r max u වර්ග බෙදීම g. ඕක තමයි උපරිම තිරස් පරාසය. කෝණය 45ක් වෙනකොට. ඒ වෙලාවට උපරිමුස θ 45ක් විට උපරිම උස h0 කියලා ගත්තොත් h0 සමානයි මෙතනින් එන්නේ u වර්ග බෙදීම 2g sin වර්ග 45. sin 45 එකට මොකද 2යි වර්ග කරලා සුළු කරොත් එන්නේ u වර්ග බෙදීම 4g. ඔන්න ඔක තමයි h0 කෝණය 45ක් වෙනකොට උපරිම උස. 4 ඉලක්කම් මෙහෙට දාලා බලන්න. 4යි h0 u වර්ග බෙදීම g. 4 මෙහෙට දාන්න. එතන කවුද u වර්ග බෙදීම g? මේක. එහෙනම් θ 45 දී උපරිම තිරස් පරාසය උපරිම උස වගේ කී ගුණයක්ද? 4 ගුණයක්. සෑම විටම නෙමෙයි θ 45 තමයි ඔහොම වෙන්නේ. එහෙනම් අපි ගානට ගියොත් මේ ගාන කියන්නේ මෙහෙම. තිරසට 45ක් ආනතෝ ප්‍රක්ෂේප කරයි. ප්‍රක්ෂේපණ කෝණය කෙලින්ම 45යි. ඒතර ප්‍රක්ෂේපණ කෝණය 45යි නම් අනිවාර්යෙන් තිරස් පරාසය උපරිමයි. තිරස් පරාසය 20යි. එහෙනම් කෝණය 45යි. උපරිම තිරස් පරාසය තමයි මීටර කීයද? 20ක් වෙයි. උපරිම තිරස් පරාසය. උපරිම උස කොපමණද? අපි දන්නවා. මෙන්න මෙතනින්. උපරිම තිරස් පරාසය මීටර 20යි. ඒක සමාන වෙන්නේ 4යි h0 වලට. එහෙනම් h0 කීයද? මීටර 5යි. මීටර 5යි. මම තියරි ටික තමයි අත්‍තරම සාකච්ඡා කරේ. තියරි සාකච්ඡා කළා මම කෙලින්ම උත්තරේ කිව්වා. උපරිම තිරස් පරාසය මීටර 20යි නම් උපරිම උස 20 බෙදීම 4යි. මීටර 5යි. පැහැදිලිද? මේ කතා කරේ 6 වෙනි ගානට අදාළව අවශ්‍ය දේවල් ලියා ගන්න. හරිනේ? අවශ්‍ය දේවල් බලලා ලියා ගන්න. ඊළඟට 7 8 ඊළඟ ගණන් දෙක චලිත ප්‍රස්ථාර වලට අදාළව තියෙන්නේ. ඉස්සෙල්ලා මේ ටික ලියා ගන්න ඊට පස්සේ අපි චලිත ප්‍රස්ථාර ගණන් දෙක බලමු. හරි? රයිට්. අපි යන් 7 වෙනි ගානට මම මේක මකන්නම්. 7 වෙනි එක
u නියත ප්‍රවේගයකින් ගමන් කරන x නම් දුම්රියක් t සමානයි බිඳුවේදී දුම්රිය ස්ථානයක් පසු කර යයි. ඔන්න u නියත ප්‍රවේගයකින් ගමන් ගන්න x නම් දුම්රියක් t සමානයි බිඳුවේදී දුම්රිය ස්ථානයක් පසු කර යයි. මම කියනවා y නම් තව දුම්රියක් t සමානයි බිඳුවේදී එම දුම්රිය ස්ථානයෙන්ම නිශ්චලතාවයේ සිට සමාන්තර මගක එම දිශාවටම ගමන් අරඹා t සමානයි t2 වන විට 2u ප්‍රවේගයක් ලබා ගනී. සමාන්තර මාර්ගයක y කියලා තව දුම්රියක් නිසලතාවයෙන් ගමන් අරඹනවා. එම දුම්රිය ස්ථානයෙන්ම එතනින්ම පටන් ගන්නේ කාලය බිඳුවේදී. හැබැයි කාලය t2 වෙනකොට y ගේ ප්‍රවේගය වැඩි වෙනවා 2u දක්වා. ඔන්නම කියලා තියෙනවා. හරිද? මේක දිගට මේකාකාර ප්‍රවේගයෙන් යන්නේ. මෙයාගේ ප්‍රවේගය 2u දක්වා වැඩි වෙනවා කාලය t2 වෙනකොට. චලිතයට අදාළ ප්‍රස්ථාරය දීලා තියෙනවා. අපි ඒකත් බලමු. x දිගටම u ප්‍රවේගය y නිසලතාවයෙන් ගමන් අරඹා ප්‍රවේගය 2uට වැඩි වෙනවා. ඒකට ගත වෙන කාලය t2. ඊළඟ මන්දනය වෙලා මොමයි නිශ්චලතාවයට එනවා. මන්දනය වෙලා නිශ්චලතාවයට එනවා. විදිහට දීලා තියෙන්නේ t4 තමයි නිශ්චලතාවයට එන්නේ. හරිද? ඒ කියනවා ඉන්පසු y දුම්රිය මන්දනය වී t සමානයි t4 වන විට තවත් දුම්රිය ස්ථානයකට පැමිණ නතර වේ. t4 වෙනකොට තවත් තැනකට වෙලා නතර වෙනවා. හරිද? දැන් අපි ඒක අතනිමු. t4 වෙනකොට y තවත් දුම්රිය ස්ථානයකට ඇවිල්ලා නතර වෙනවා. ප්‍රවේගය බිඳුවයි. කාලය දැන් t4. හරිද? sorry. කාලය t4යි. හරිද? x හා y හි චලිතය පිළිබඳව කර ඇති පහත සඳහන් ප්‍රකාශ වලින් කුමන එක සත්‍ය නොවේද? සත්‍ය නොවේද කියලා අහන්නේ. වැරදි එක තමයි අහන්නේ. හරි එක නෙමෙයි හොඳේ. වැරදි එක අහන්නේ. දැන් බලමු. y දුම්රිය x පසු කරන්නේ t සමානයි t2 දීය. t සමානයි t2 මෙතන. මෙන්න මේක තමයි y දුම්රිය. මේක x දුම්රිය. x දිගටම නියත ප්‍රවේගයකින් යන්නේ. ඇත්තම කිව්වොත් චලිතයේ ආරම්භයේදී x ඉස්සරහින් ඉන්නේ. x ඉන් ඉස්සරහින්. ඇයි y ගේ ප්‍රවේගයේ ආරම්භය බිඳුවයිනේ. ටික ටික වේගය වැඩි වෙන්නේ. ඒතර මුල් හරියේදී y පිටිපස්සෙන් ඉන්නේ. x ඉස්සරහින් ඉන්නවා. හැබැයි y ගේ ත්වරණයක් තියෙනවා. y ගේ ප්‍රවේගයෙන් එන්න වැඩි වෙනවා. y ට පුළුවන් වෙයි x අල්ලන්න. අපි බලමු t2 දී මොකද වෙන්නේ කියලා. කාලය t2 දී අපි හොයමු x ගේ විස්ථාපනය කීයද කියලා x ගේ. ඒතර x ගේ විස්ථාපනය කියන්නේ මෙන්න මේ කොටුව. ඔයාලට ජ්‍යාමිතිය පිළිබඳ අදහසක් තියෙනවනේ. දැන් මෙතන හොඳට බලන්න මෙන්න මේ කාලය දීලා දිනවා t1. මේක දීලා දිනවා t3 බිඳුව එහෙම කියලා. මේකේ අනුක්‍රමණය නියතයිනේ. මේක අනුක්‍රමණය නියතයි. ඒ නිසා මේක බිඳුව නම් මේක t නම් මේක ඇත්තටම 2යි t වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක දෙගුණයක් වෙන්න ඕනේ. මේක ඇත්තටම 3යි t වෙන්න ඕනේ. මේක 4යි t වෙන්න ඕනේ. මං කියන්නේ ජ්‍යාමිතිය අනුව. ජ්‍යාමිතිය අනුව ප්‍රවේගයේ වැඩිවීමේ ශීඝ්‍රතාව අඩුවීමේ ශීඝ්‍රතාව සමානයි. බිඳුවේ සිට u ට u සිට 2u ට අන්න ඒ විදිහට වෙනස් වෙන්නේ. ඒතර මේ කාල පරාස සමාන වෙනවා. හැම කොටසක්ම t t t t වෙනවා. හරිද? පැහැදිලිද කියන්නේ? s ඒ කියන්නේ මෙන්න මෙතන කාලය t2 වෙනකොට x ගේ විස්ථාපනය හෙව්වොත් x ගේ විස්ථාපනය එන්නේ උස u
කාලය t2 ඇත්තටම t2 කියන්නේ අපිට ගන්න පුළුවන් 2යි t කියලා. මම මෙන්න මේ එක කොටසක් තමයි t කියලා ගත්තේ. එක කොටස. හැම කොටසක්ම සමානයි. මේක t2 අත්තත් කමන්නේ අහම ගන්න පුළුවන් 2යි t. එතකොට මම y ගේ විස්ථාපනය හෙව්වොත් කාලය t2ක් වෙනකොට y ගේ ත්‍රිකෝණේ භාගයයි ආධාරකය මේක 2යි t ලම්බ උස මේ උස 2u ලම්බ උස 2u. ඒතර දෙකක් කැපුණාම ඕකෙන්නෙත් 2යි ut මේකත් 2යි ut. හරියටම කාලයේ t2 වෙනකොට මේ දෙන්නගේ වර්ගඵල සමානයි. මේ වර්ගඵලයෙන් නිරූපණය වෙන්නේ විස්ථාපනය. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක වර්ගඵලය තමයි විස්ථාපනය කියන්නේ. ඒ නිසා දැන් කාලයේ t2 වෙනකොට මේ දෙන්නගේ වර්ගඵල සමානයි කියන්නේ මේ දෙන්නගේ විස්ථාපන සමානයි කියන්නේ. t2 වෙනකොට x ඉන්නෙත් මෙන්න මෙතන. මේ දෙන්නගේ විස්ථාපන සමාන වෙලා තියෙනවා. විස්ථාපන සමානයි. මූණට මූණ ඉන්නේ. මේ ඇත්තම ජ්‍යාමිතිය තේරෙනවනේ. මෙන්න මේ ත්‍රිකෝණේ මෙතනට ඔබන්න පුළුවන්. මේක මෙතනට ඔබන්න පුළුවන්. මේක මෙතන දාන්න. දැන් බලන්න දෙන්නගේ වර්ගඵල සමානයි. y ගේ මෙතන තිබුණු ත්‍රිකෝණේ මෙතනට දාන්න. එතකොට y ගේ වර්ගඵලය x ගේ වර්ගඵලය සමානයි ජ්‍යාමිතිය. වර්ගඵල සමානයි. වර්ගඵල සමාන වෙනකොට මේ මොහොතේ y ගේ ප්‍රවේගය 2u x ගේ ප්‍රවේගය u විස්ථාපන සමානයි x ට වඩා y ගේ ප්‍රවේගය වැඩි. කවුද ඉස්සර වෙන්නේ? y ඉස්සර වෙනවා. හරිනේ y ඉස්සර වෙනවා. ප්‍රවේග දැන් මෙතන විස්ථාපන සමානයි y ගේ ප්‍රවේගය වැඩි. ඉතින් දෙන්න මූණට මූණ ඉන්නේ. නමුත් y ගේ ප්‍රවේගය වැඩි. y තමයි ඉස්සර වෙන්නේ. එහෙනම් ඇත්තටම sorry y දුම්රිය x පහු කරන්නේ y දුම්රිය x පහු කරන්නේ t2 දී. ඒක හරි. y දුම්රිය x පහු කරන්නේ t2 දී. පළවෙනි එක හරි. පළවෙනි එක හරි. දෙවෙනි එක x දුම්රිය y පසු කරන්නේ t3 දී. අපි ඒක බලමු. t3 දී මොකද වෙන්නේ කියලා. මෙන්න t3. මෙතන තමයි t3. හරිනේ. t3 වෙනකොට t2 වෙනකොට මේ දෙන්නගේ විස්ථාපන සමානයි. t2 වෙනකොට මේ දෙන්නගේ විස්ථාපන සමානයි. දැන් අපි මේ පැත්ත ගැන හිතන්න ඕනේ. මෙතන වෙනකොට මේ දෙන්නගේ විස්ථාපන සමානයි. t3 වෙනකොට හොඳට බලන්න x ගේ විස්ථාපනය මේක. මේක ඇල්ලේ y ගේ විස්ථාපනය මේකට මේක එකතු වෙන්න ඕන. කාලයේ t3 වෙනකොට x ගේ විස්ථාපනයට වඩා y ගේ විස්ථාපනය වැඩි. ඇයි මේ කොටුවයි ත්‍රිකෝණේ දෙකම y ට අයිති. y ගේ විස්ථාපනය වැඩි. t3 දී y ඉස්සරහින් ඉන්නේ. y ඉස්සරහින් ඉන්නේ. x පස්සෙන් ඉන්නේ. එයා පස්සෙන් ඉන්නේ y ඉස්සරහින්. t3 දී. පැහැදිලිද? ඒ නිසා t3 දී x පිටිපස්සෙන් ඉන්නේ. x y ව පහු කරන්නේ නැහැ. දෙවෙනි එක වැරදි. දෙවෙනි එක වැරදි. ඔන්න ඕක තමයි උත්තරය. අපෙන් අහන්නේ සත්‍ය නොවේද? ඉතින් සත්‍ය නොවෙන්නේ දෙවෙනි එක. ඒක තමයි වැරදි. අපි අනිත් ඒවාත් බලමු. t සමානයි t3 දී දුම්රිය දෙකටම එකම ප්‍රවේගයක් ඇත. ඒක හරි. t3 දී මේ ප්‍රස්ථාර දෙක කැපෙන්නේ. ප්‍රස්ථාර දෙක කැපෙනවා කියන්නේ දෙන්නගෙම ප්‍රවේග සමානයි. ඒක තුන්වෙනි එක හරි. ඒක හරි. 4 x දුම්රිය y පසු කරන්නේ t4 දී. අපි බලමු t4 මෙතන. t4 වෙනකොට මොකද වෙන්නේ? t4 දී මොකද වෙන්නේ? t4ට එනකොට ඔයාලට ජ්‍යාමිතිය දැන් තේරෙනවනේ සාමාන්‍යයෙන්. මෙන්න මෙතන t4 කොහොම මෙන්න මේ ත්‍රිකෝණය මෙතනට දාන්න පුළුවන්. මේ ත්‍රිකෝණය මෙතනට දාන්න පුළුවන්. ඒ කියන්නේ y ගේ මේ ත්‍රිකෝණය x ගේ මේ මෙන්න මෙතන හිස් තැනට පුරවන්න පුළුවන්. එහෙම වුණොත් දැන් මෙතන එකක් නැහැ. හරිද? දැන් හොඳට බලන්න x ගේ විස්ථාපනය කියන්නේත් මේ ඍජු කෝණාශ්‍රය.
y ගේ විස්ථාපනයත් මේ ඍජු කෝණාශ්‍රය මෙතන තිබුණු ත්‍රිකෝණය මෙතනට දැම්මා මේ ත්‍රිකෝණය මෙතනට දැම්මා දෙන්නගේ වර්ගඵල සමානයි දෙන්නගේ වර්ගඵල සමානයි s x s y සමානයි එහෙනම් t4 වෙනකොට මේ දෙන්න නැවත ඉන්නේ ඔහොම ඔන්න ඔහොම ඉන්නේ t4 දී මේ දෙන්නගේ විස්ථාපන නැවතත් සමානයි හැබැයි t4 දී y ගේ ප්‍රවේගය බිඳුවයි එයා නවතිනවා x ගේ ප්‍රවේගය u කවුද ඉස්සර වෙන්නේ දෙන්නගේ විස්ථාපන සමානයි y නවතිනවා x ඉස්සරහට යනවා x ඉස්සර වෙනවා x විසින් y පසු කර යනවා ඒක හරි ඒක හරි පැහැදිලි තර්කය පස්වෙනි එක x සහ y දුම්රිය දෙකම දුම්රිය ස්ථාන දෙක අතර ගමන් කරන්නේ එකම සාමාන්‍ය ප්‍රවේගයකින්ය සාමාන්‍ය ප්‍රවේගය රයිට් මං ඉඩමදි නිසා මෙතන ලියන්න අපි සාමාන්‍ය ප්‍රවේගය කියලා ගන්නේ මුළු විස්ථාපනය මුළු කාලය දැන් හොඳට බලන්න දුම්රිය ස්ථාන දෙක අතරේ මෙතන ඉඳන් මෙතනට දුම්රිය ස්ථාන දෙක අතරේ දෙන්නගෙම විස්ථාපන සමානයි s0 දුම්රිය ස්ථාන දෙක අතරේ දෙන්නටම ගත වුණු කාලය සමානයි t4 දෙන්නගෙම මුළු විස්ථාපනයත් සමානයි S0 විස්ථාපනයක් සඳහා දෙන්නටම ගත වුණු කාලයත් සමානයි මුළු විස්ථාපනයේ ගත වුණු කාලයයි සමානයි නම් සාමාන්‍ය ප්‍රවේගය සමානයි හරිනේ දෙන්නගෙම සාමාන්‍ය ප්‍රවේගය සමානයි මෙන්න මේක තමයි වැරදි උත්තරේ වැරදි උත්තරේ හෙවත් ගානට අදාළ උත්තරේ මේක දෙක හරිනේ දෙවෙනි එක පැහැදිලිද හත්වෙනි එක අවශ්‍ය දේවල් බලලා ලියා ගන්න එතන ජ්‍යාමිතියෙන් තර්ක කරනවා නම් හොඳයි මෙච්චර විස්තර ඕනේ නැහැ මේ MCQ එක ඒ වුණාට දැන් මම කරන්නේ පැහැදිලි කිරීමනේ මම පැහැදිලි කරන්න අවශ්‍ය නිසා තමයි මේ විස්තර ටික ඔක්කොම කිව්වේ ඔයාට ටට්ටක් ගාලා හිතෙන් තර්ක කරලා අදාළ උත්තරේ මොකද්ද කියලා තෝරගන්න හරිනේ එහෙමයි කරන්නේ මේක මකන්නම් 7 වෙනි එක ඊළඟට අපි 8 වෙනි එකට යමු හරි අටවෙනි එක සමාන්තර මාර්ග දෙකක් මත එකම දිශාවට ගමන් ගන්නා A හා B නම් දුම්රිය දෙකක ප්‍රවේග කාල ප්‍රස්ථාර රූපේ දැක්වේ. right. පොඩි සටහනක් අඳගමු. සමාන්තර මාර්ග දෙකක්. හරිනේ? එකම දිශාවට ගමන් ගන්නා A හා B දුම්රිය දෙකක්. හැබැයි කියනවා ගමන ආරම්භයේදී A දුම්රිය Bට වඩා කිලෝමීටර 10ක් ඉදිරියෙන් සිටී. ඔන්න ගමන ආරම්භයේදී A දුම්රිය Bට වඩා කිලෝමීටර 10ක් ඉදිරියෙන් සිටී. 10ක් ඉස්සරහින් ඉන්නේ. A ඉන්නේ ඉස්සරහින්. තොර මෙතන T සමානයි බිඳුවේදී A ඉන්නේ කිලෝමීටර 10ක් ඉස්සරහින්. ඉදිරියෙන්. හරිනේ? මුකුත් ප්‍රශ්නයක් අහලා නැහැ. මෙන්න මේ උත්තර පහක් තියෙනවා. T.5ක් පැය වූ විට B දුම්රිය A පසු කරයි. T පැය 1ක් වූ විට B දුම්රිය A පසු කරයි. උත්තර හතරෙම තියෙන්නේ පස්වෙනි එකත් අතාරිමුකෝ උත්තර හතරකම තියෙන්නේ B දුම්රිය A පසු කරයි. අපිට ප්‍රස්ථාර දෙක දීලා තියෙනවා. ප්‍රේකාල ප්‍රස්ථාර දීලා තියෙනවා. එතකොට A ගේ ප්‍රස්ථාරය වෙන කොහොමද? මෙතනට 1යි. පැය 1යි. හොඳයි. මේ උපරිම ප්‍රවේගය 10යි. ඊළඟට B ගේ ප්‍රස්ථාරය දීලා තියෙනවා කොහොමද? මෙතනට පැය භාගයයි 0.5යි. මෙතන උපරිම ප්‍රවේගය 20යි.
ඔක තමයි B ගේ ප්‍රස්ථාරය. දැන් හොඳට බලන්න A ඉස්සරහින් හිටියට A ගේ උපරිම ප්‍රවේගය අඩුයි ත්වරණය අඩුයි. B පිටිපස්සෙන් හිටියට B ගේ ත්වරණයත් වැඩි උපරිම ප්‍රවේගයත් වැඩි. ඒ නිසා මුලදී A ඉස්සරහින් ඉදීවි. කොහොමත් කිලෝමීටර් 10ක් ඉස්සරහින් හිටියේ මුලදී A ඉස්සරහින් ඉදීවි හොම. B පිටිපස්සෙන් ඉදීවි. නමුත් කොයියම් හෝ වෙලාවකදී හරියටම A ඉන්න තැනටම B ඒවි ඔය විදිහට. මූණට මූණ ඒවි. A B දෙන්න. A ළඟටම B ඒවි. හේතුව B ගේ ත්වරණය හොඳයි. උපරිම ප්‍රවේගය වැඩි. ඒ නිසා B ට පුළුවන් A අල්ලන්න. අහන්නේ කොයි වෙලාවටද අහනවා B දුම්රිය A පසු කරන්න. කොයි වෙලාවටදනේ? අපෙන් අහන්නේ කොයි වෙලාවටද? එහෙනම් දෙන්නම ගමන් ආරම්භ කරේ එකම මොහොතේනේ. වෙනසකට තිබුණේ පටන් ගන්නකොට A ඉස්සරහින් ඉඳපු එකනේ. එච්චරයි වෙනස. එහෙනම් ගමන් ආරම්භයේ සිට මෙතන තමයි B විසින් A පසු කරන සීමාව. B විසින් A පසු කරන සීමාව. හරිනේ? අන්නේ සීමාවට එනකොට Aට ගත වුණු කාලයයි Bට ගත වුණු කාලයයි සමානයි. පැහැදිලිද මං කියන්නේ? A ඉස්සරහින් තමයි තිබුණේ. නමුත් දෙන්නම එකම මොහොතේ තමයි ගමන ආරම්භ කරේ. එහෙනම් B ඇවිල්ලා ඒව පහු කරනකොට මෙතනට එන්න Aට ගත වුණු කාලයයි මෙතනට එන්න Bට ගත වුණු කාලයයි සමානයි. දුරවල් වෙනස්. නමුත් දෙන්නටම ගත වෙන්නේ සමාන කාලයක්. පැහැදිලිද? අපි හිතමු පසු කරන කාලය මෙන්න මේක. කැපිටල් T. මේ තමයි B විසින් A පසු කර යන කාලය. මේක තමයි B විසින් A පසු කර යන සීමාව. මෙන්න මේ සීමාවෙන් තමයි පසු කිරීම සිද්ධ වෙන්නේ. එතකොට ගත වුණු කාලය කැපිටල් T. පැහැදිලිද? මෙන්න මේ සීමාවෙදී T කාලයක් ගත කරනකොට තමයි B විසින් A පසු කර යන්නේ. හරිද? රයිට්. හොඳට හිතන්න. දෙන්නම එකම මොහොතේ ගමන් ආරම්භ කරපු නිසා මෙතනට එනකොට දෙන්නටම ගත වුණු කාලය සමානයි. හැබැයි B ගේ විස්ථාපනය වැඩි. මං A ගේ විස්ථාපනය x කියලා ගත්තොත් B ගේ විස්ථාපනය x ධන 10ක් වෙන්න ඕන. හරිනේ? x ධන 10ක් වෙන්න ඕන. B ගේ විස්ථාපනය වැඩි. පසු කරන සීමාවට එනකොට B ගේ විස්ථාපනය වැඩි. අපිට පුළුවන් ප්‍රස්ථාරයෙන් තර්ක කරන්න. කොයි වෙලාවටද මේ පසු කිරීම සිද්ධ වෙන්නේ? පසු කිරීම සිද්ධ වෙන්නේ A ගේ විස්ථාපනයට කිලෝමීටර් 10ක් එකතු කරාම ඒක B ගේ විස්ථාපනයට සමාන වෙනවා. පසු කරන සීමාවට එනකොට A ගේ විස්ථාපනයට කිලෝමීටර් 10ක් එකතු කරාම ඒක B ගේ විස්ථාපනයට සමාන වෙනවා. පසු කරන සීමාවෙන්. හැබැයි දෙන්නටම ගත වුණු කාලය සමානයි. A ගේ විස්ථාපනය අපිට ගන්න පුළුවන් මෙන්න මේ වර්ගඵලයෙන්. මේක තමයි A ගේ විස්ථාපනය. මොනවාද තමයි A ගේ විස්ථාපනය? පැහැදිලිද? A ගේ විස්ථාපනය. මේ පැත්ත T, මේ පැත්ත T. මේ පැත්ත කීයද? මේ කැල්ල. T ඍණ 1යි. T ඍණ 1යි. උස කීයද? 10යි. ත්‍රපීසියම. ඕකට තව කිලෝමීටර් 10ක් එකතු වෙන්න ඕන. ඒ අර ආරම්භක පරතරය හොඳේ 10ක් එකතු වෙන්න. ඕක සමාන වෙන්න ඕන B ගේ විස්ථාපනයට. කො B ගේ විස්ථාපනය? මෙන්න මේක. මේක තමයි B ගේ විස්ථාපනය. මේ ලොකු ත්‍රිකෝණ. මේ ලොකු ත්‍රපීසියම B ගේ විස්ථාපනය. මොකද කීයද මේ පැත්ත? AT.
මේ උඩ පැත්ත t ඍණ 0.5යි උඩ පැත්ත හරිනේ මේක t ඍණ 0.5යි උස කීයද උස 20යි හරිනේ උස 20යි පැහැදිලිද පසු කරන සීමාවට එනකොට a ගේ විස්ථාපනයට කිලෝමීටර් 10ක් එකතු කරාම b ගේ විස්ථාපනයට සමාන වෙන්න ඕන ඒක අපහැදිලි නම් මම තව ටිකක් උඩින් ලියන්නම් a ගේ විස්ථාපනයට කිලෝමීටර් 10ක් එකතු කරාම b ගේ විස්ථාපනයට සමාන වෙන්න ඕන a ගේ විස්ථාපනය ට්‍රැපීසියමෙන් එන්නේ ඒකට 10ක් එකතු වෙන්න ඕන එතකොට b ගේ විස්ථාපනය ලැබෙන්නේ ලොකු ට්‍රැපීසියමෙන් අපි දන්නවා ට්‍රැපීසියමක වර්ගඵලය වෙන විදිය සමාන්තර පාද එකතු කරන්න දෙකෙන් බෙදන්න ලම්බ උසෙන් වැඩි කරන්න. ඔකට 10ක් එකතු කරන්න මේකත් සමාන්තර පාද එකතු කරන්න දෙකෙන් බෙදන්න ලම්බ උසෙන් වැඩි කරන්න. ලම්බ උස 20යි. ඔක්කොම 10න් බෙදන්න පුළුවන්. ඔක්කොම දෙකෙන් වැඩි කරමු. එතකොට 2t ඍණ 1 දෙකෙන් වැඩි වුණා. එතන 1 තියෙන්නේ දෙකෙන් වැඩි වුණා. මේක දෙක කැපිලා ගියා. සුළු කරමුනේ 2t ඍණ 1නේ ධන 1 මෙතන වැඩි කරාම 4t ඍණ 1 මේක මේ පැත්තට ගන්න 2යි මේක එහා පැත්තට ගන්න 2t t සමානයි 1යි පැය වලින් එන්නේ එහෙනම් පසු කිරීම සිද්ධ වෙන්නේ පැය 1ේදී කාලය පැය 1ක් වෙනකොට රයිට් එහෙනම් මෙතන මම ඇඳපු එකේ පොඩි වැරද්දක් තියෙනවා පැය 1 එන්නේ මෙතනට එහෙනම් පසු කරන සීමාව මෙතන නෙමෙයි හරියටම මෙන්න මෙතන පසු කරන සීමාව මෙතන පැය 1ේදී තමයි පසු කිරීම සිද්ධ වෙන්නේ හරිනේ පැය 1ේදී තමයි පසු කිරීම සිද්ධ වෙන්නේ අපි උපකල්පනය කරලා ඉතින් මෙතනින් යන්නේ මේ රේඛාව මෙතනට එනවා එච්චරයි ඒක වැරද්දක් නෑ අපි තර්ක කරේ යම්කිසි අවස්ථාවක පසු කරනවා ගාන හදලා බැලුවා මට පේනවා පැය 1ේදී තමයි පහුවෙන්නේ මෙන්න මෙතනදී තමයි පසුවීම සිද්ධ වෙන්නේ පහු වෙනකොට වෙන්නේ a ගේ විස්ථාපනයට කිලෝමීටර් 10ක් එකතු කරොත් මෙන්න a 10 එකතු කරාම ඒක b ගේ විස්ථාපනයට සමාන වෙන්න ඕන මේක ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් දුන්නේ එතකොට වර්ගඵලයෙන් තමයි විස්ථාපනය තර්ක කරන්නේ හරිනේ ප්‍රස්ථාරය හා කාලක්ෂය මගින් සීමා වන වර්ගඵලය තමයි විස්ථාපනය තර්ක කරන්නේ පැහැදිලිද මේ හැදුවේ 8 වෙනි එක හරිනේ ඊළඟට අපිට යන්න පුළුවන් 9 වෙනි එකට මම මේක මකන්නම් හරිනේ අවශ්‍ය දේවල් බලලා ලියන්න කොහොමත් කටුකොළවල කටුවට ලියා ගන්න පිළිවෙලට නෙමෙයි ලස්සනට ඕනේ වීඩියෝ එක බලන ගමන් අත්‍යවශ්‍ය දේවල් ටික ඔයා පොඩ්ඩක් රෆ්ලි ලියා ගන්න ඊළඟට විවරණය ලියනකොට පේපර් එක ලස්සනට අලවල පොතට විවරණය පැහැදිලිව ලියලා අවශ්‍ය දේවල් කරුණු ගොනු කරලා මේ පිළිවෙලට ගණන් ටික හදලා පෙන්නන්න ඒක පාඩපෑම් පාවිච්චි කරලා ලස්සනට කරන්න කොහොමත් පිළිවෙලට වැඩ ගන්න පුරුදු වෙන්න විවරණය හොඳට ලියන්න පුරුදු වෙන්න එතකොට තමයි ටික කාලයක් යනකොට ඉබේම වාගේ දැනුම වර්ධනය වෙන්නේ දැනුම වර්ධනය වෙනකොට තමයි අලුත් පේපර් වල වැඩිපුර ලකුණු ගන්න පුළුවන් වෙන්නේ හරිනේ මේක මකනවා අපි ඊළඟට යන් 9 වෙනි ගානට සුමට තිරස් පොළවක නියත වේගයෙන් චලනය වන බෝලයක් රූපයේ පෙන්වමින් සුමට ආනත තලයක් ඔස්සේ B ලක්ෂය දක්වා ඉහළ ගොස් එම මාර්ගය ඔස්සේම ආපසු පැමිණේ බෝලයේ ප්‍රවේගයේ තිරස් සංරචකය කාලය සමග වෙනස් වන අයුරු හොඳින්ම නිරූපණය වන්නේ. right මේක සුමට ආනත තලයක්. මෙන්න මෙතනට එනකම් ප්‍රවේගය කොහොමත් වෙනස් වෙන්නේ නැහැ. නියතයි. ඊට පස්සේ මේක තලයේ දිගේ ඉහළ යනකොට ප්‍රවේගය ක්‍රමයෙන් අඩු වෙනවා. හේතුව ත්වරණයේ තියෙන මේ පැත්තටනේ. මෙතන කෝණය θ නම් ත්වරණය අතරම g sin θ.
ත්වරණයේ තියෙන චලිතයට විරුද්ධව ඒ නිසා මෙයාගේ ප්‍රවේගය ටික ටික අඩු වෙනවා. අඩු වෙලා බිඳුවක් වෙනවා. බිඳුවක් වෙනවා. ඊට පස්සේ නැවත පල්ලෙහාට එනවා. එතකොට ප්‍රවේග ක්‍රමයෙන් වැඩි වෙනවා. එහෙනම් මුලින් ප්‍රවේගයේ ක්‍රමයෙන් අඩු වෙලා ශූන්‍ය වෙනවා. ඊට පස්සේ ප්‍රවේගය නැවත වැඩි වීමක් වෙනවා. චලිත දිශාව ප්‍රතිවිරුද්ධ වීමකුත් වෙනවා. ප්‍රවේගය ඇන්දොත් මුලින් නියතයි. ප්‍රවේගය ටික ටික අඩු වෙලා බිඳුවට එනවා. ත්වරණය නියතයි. ත්වරණයෙන් තේගෙන ප්‍රවේගය අඩු වීමේ ශීඝ්‍රතාව නියතයි. ඊට පස්සේ නැවත පල්ලෙහාට යනකොට ප්‍රවේගය වැඩි වෙනවා. දිශාව ප්‍රතිවිරුද්ධ වෙනවා. පල්ලෙහාට ආවට පස්සේ නැවත නියත ප්‍රවේගය යනවා. මේක තමයි ප්‍රස්ථාරයේ ප්‍රවේගයට අදාළව අපෙන් අහන්නේ තිරස්සන් රචකය. ඉතින් යම් කිසි මොහොතක ප්‍රවේගය w නම් තොර තිරස්සන් රචකය එන්නේ මෙතන ප්‍රවේගය w කියලා ගත්තොත් මේ කෝණය θ, මේක w cos θ, w sin θ. යම් කිසි මොහොතක ඉතින් කෝණය නියතයි. එහෙනම් cos θ නියතගයක් තිරස් ප්‍රවේග සංරචකය වෙනස් වෙන්නේ ප්‍රවේගය වෙනස් වෙන විදිහටමයි. තිරස් ප්‍රවේග සංරචකය වෙනස් වෙන්නේ ප්‍රවේග සංරචකය වෙනස් වෙන විදිහටමයි. මේ ටික නියතයි. ඒකාකාරව අඩු වෙලා බිඳුවක් වුණා. නැවත ඒකාකාරව වැඩි වුණා v දක්වා ගියා. හැබැයි දිශාව ප්‍රතිවිරුද්ධ වීමක් වෙනවා. හරිනේ? තිරස් සංරචකය වෙනස් වෙන්නේ ප්‍රවේගය වෙනස් වෙන විදිහටමයි. cos θ නියතයි. පැහැදිලිද? ඒ අපි කතා කරේ 9. ඒක නම් ලේසි ප්‍රශ්නයක්. 10 10 වෙනි එකේ ත්වරණයේ කාලය සමග වෙනස් වෙන ආකාරය තමයි දීලා තියෙන්නේ. ත්වරණය කාලය සමග තියෙනවා හරිද? ත්වරණය කාලය සමග වෙනස් වෙන විදිහ තමයි අපිට ප්‍රස්ථාරය දීලා තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් ත්වරණ කාල ප්‍රස්ථාර ගැන සාකච්ඡා කරනවා අඩුයි. හැබැයි අපි දන්නවා මම මෙතනින් අඳින්නම්. ත්වරණ කාල ප්‍රස්ථාරයක් ගත්තොත් හරි ත්වරණ කාල ප්‍රස්ථාරයක් ගත්තොත් අපි මේ පැත්තේ අඳින්නේ ත්වරණ මේ පැත්තෙන් අඳින්නේ මන්දන ඍණ ත්වරණේ ඍණ කියන්නේ මේ පැත්තේ මන්දන ඊළඟ මෙතන වර්ගඵලයක් තියෙනවනේ ප්‍රස්ථාරය සහ කාලක්ෂය අතර වර්ගඵලය මේ වර්ගඵලයෙන් ලැබෙන ප්‍රවේග වෙනස ප්‍රවේග වෙනස වර්ගඵලයෙන් එන්නේ ප්‍රවේගය නෙමෙයි ප්‍රවේග වෙනස සාමාන්‍යයෙන් ත්වරණ කාල ප්‍රස්ථාරයක් දුන්නාම හොඳම දේ තමයි එතනින්ම ඇඳගන්න ප්‍රවේග කාල ප්‍රස්ථාරය මේකට අනුරූප ප්‍රවේග කාල ප්‍රස්ථාරය එතනින්ම අඳින්න. එතකොට තර්ක කරන්න ලේසියි. ඒකට අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාරය එතනින්ම අඳින්න. එදයි වගේනේ. හරි? එතනින්ම අඳින්න ප්‍රවේග කාල ප්‍රස්ථාරය. අපි දන්නවා මුලින් ත්වරණය 2යි. හැබැයි ඒ ත්වරණයේ තියෙන්නේ තප්පර 1යි. තප්පර 1ක් ත්වරණය 2යි. තප්පර 1ක්. තප්පර 1ක් ත්වරණය 2යි. හරිනේ මේ කොනේ θ. අපි දන්නවා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ත්වරණය කියන්නේ tan θ. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ත්වරණය කියන්නේ tan θ. ත්වරණය 2යි. එතන මෙතන ප්‍රවේගය මම v කියලා ගත්තොත් v බෙදීම t සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ සම්මුඛ පාදයේ ප්‍රවේගය බද්ධ පාදයේ කාලය
v බෙදීම t කාලය තප්පර 1යි. ත්වරණයට සමානයි. එහෙනම් v සමානයි 2යි. sorry. මෙන්න මෙතන ප්‍රවේගය 2යි. හරිනේ a සමානයි tan t දාලා අපිට පෙන්වන්න පුළුවන්. මෙතන ප්‍රවේගය 2යි. ඊළඟ හොඳට බලන්න 1 ඉඳන් 3ට 1 ඉඳන් 3ට ත්වරණයක් නැහැ. ත්වරණයක් නැහැ කියන්නේ ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ කියන එක. එහෙනම් 1 ඉඳන් 3ට ත්වරණයක් නැහැ. ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. හරිද? ත්වරණයක් නැහැ. ඒ නිසා ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ 3ට. ඊට 3 ඉඳන් 5ට තියෙන මන්දනයක්. 3 ඉඳන් 5ට තියෙන මන්දනයක්. ප්‍රවේග අඩුවීමක්. ඒ මන්දනයත් 2යි. එහෙනම් මෙන්න මේ අනුක්‍රමණයම තියෙන්න ඕන ප්‍රවේගය වැඩි වෙන ශීඝ්‍රතාවයෙන්ම අඩු වෙන්න ඕන. හැබැයි තප්පර 2ක් අඩු වෙනවා. එහෙනම් ප්‍රස්ථාරය යනවා මේ පැත්තටත්. 4 5 මේ පැත්තටත් යනවා ප්‍රස්ථාරය. අර සමමිතික බව නිසා මෙතන 2ක් වැඩි වුණා නම් මෙතනට 2ක් අඩු වෙනවා බිඳුවට එනවා. 4 ඉඳන් 5ට තව 2ක් මේ පැත්තට වැඩි වෙනවා. හේතුව මේ කෝණයට ඊට නම් මේකත් ඊට එහෙනම් මේකත් ඊට 4 ඉඳන් 5ට වැඩිවීම 2ක් වෙන්න ඕන. සම්මිතික බව ජ්‍යාමිතිය අනුව පැහැදිලිද? ආයේ 5 ඉඳන් 7ට ත්වරණයක් නැහැ. ත්වරණයක් නැත්නම් ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. ත්වරණයක් නැහැ. ඒතර ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. 5 ඉඳන් 7ට 7 ඉඳන් 8ට ත්වරණයක් තියෙනවා. ත්වරණයක් ප්‍රවේගය වැඩි වෙන්න ඕන. හැබැයි මේ ත්වරණය දැන් එයා ඉන්නේ ඍණ දිශා. හරිනේ? ඍණ දිශාවේ ඉන්නේ. දැන්ට එයාට දින් ඍණ ප්‍රවේගයක්. ත්වරණයක් තියෙන. ඍණ දිශාවේ ත්වරණය මේ පැත්තට එන්නේ. 8ට. ඒතර මේ කෝණයත් ඇත්තටම t-ටම තමයි. ඔන්න චලිතයට අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාරය. ත්වරණයක් මන්දනයක් මේ පැත්තට ධන දිශාවේ මන්දනය ඉවර වෙනවා මෙතනින්. ධන දිශාවේ මන්දනය ඉවරයි මෙතනින්. ඊළඟට ඍණ දිශාවට ත්වරණයක් ඒ මේක ඍණ දිශාවට ත්වරණයක් ඊළඟට ආය ත්වරණය බිඳුවයි ත්වරණයක් එයා ඉන්නේ ඍණ දිශාවේ ත්වරණය ඕක. ඍණ දිශාවේ ත්වරණය. පැහැදිලිද? ඔන්න ප්‍රවේග කාල ප්‍රස්ථාරය. මම දැන් ත්වරණ කාල ප්‍රස්ථාරයට අනුරූප වෙන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය උපරිම ප්‍රවේගය කීයද? ධන දිශාවට ගියත් ඍණ දිශාවට ගියත් උපරිම වශයෙන් ප්‍රවේගය යන්නේ 2 දක්වා විතරයි. පැහැදිලි? ධන දිශාවට ගියත් ප්‍රවේගය 2ට වැඩි වෙන්නේ. ඍණ දිශාවට ගියත් ප්‍රවේගය 2ට තමයි වැඩි වෙන්නේ. උපරිම වැඩිවීම 2යි. උත්තරේ 3. 10 3. පැහැදිලිද? ත්වරණ කාල ප්‍රස්ථාර තර්ක කරනකොට ලේසිම ක්‍රමය මට හිතෙන්නේ එතනින් ප්‍රවේග කාල ප්‍රස්ථාරය ඇඳ ගන්න. එතනින් ප්‍රවේග කාල ප්‍රස්ථාරය ඇඳ ගන්න. එතකොට ගානට ටක් ගාලා හිතන්න පුළුවන්. මොකද නිතරම අපි වැඩිපුර ගණන් හදන්නේ ප්‍රවේග කාල. ඒ නිසා අපේ ඔළුවේ නිතරම තියෙන්නේ ප්‍රවේග කාලවල දත්ත. ත්වරණ කාලවලට අදාළ ප්‍රවේග කාලය ඇඳගත්තා නම් ටක් ගාලා දත්ත ටික ඔළුවට වැටෙනවා. ඇනලයිස් කරන්න ලේසි. පැහැදිලිද? රයිට් අපි මේ ටික මකමු. 11ට යන්න හදන්නේ. හරිද? වස්තුවක් ගුරුත්වයට යටතේ නිශ්චලතාවයේ සිට පහළට වැටේ. ගමන් කළ දුර සමග චාලක ශක්තිය වෙනස් වන අයුරු. ගුරුත්වය යටතේ නිශ්චලතාවයේ සිට නිදහසේ පහළට වැටේ. ගමන් කළ දුර සමග දුර x
චාලක ශක්තිය. අපි හිතමු මෙතනකොට ප්‍රවේගය v කියලා. එහෙනම් මට පුළුවන් පහළට චලිත සමීකරණයක් දාන්න. ගුරුත්වය යටතේනේ. v වර්ග සමානයි ආරම්භක ප්‍රවේගය බිඳුවයි ත්වරණය g ගුරුත්වය යටතේ උස දැන් පල්ලෙහාට වැටිච්ච ප්‍රමාණය x v වර්ග සමානයි 2gx. හැබැයි අපෙන් අහන්නේ චාලක ශක්තිය. හරිනේ අපෙන් අහන්නේ චාලක ශක්තිය ගැන. එතකොට මෙතනට කොට චාලක ශක්තිය මම E කියලා ගත්තොත් උඩින් යන E සමානයි භාගයයි mv වර්ග. m දන්නේ නැහැ නමුත් මොකක් හරි නියත ස්කන්ධයන්නේ වස්තුව ප්‍රවේගය තමයි වෙනස් වෙන්නේ. මෙන්න ප්‍රවේගය v වර්ග 2gx. v වර්ග 2gx මේ කැපුණාම E mgx ඇත්තම කියනවා නම් mg නියතයි නේ මේක නියතයි මේක y සමානයි mx ආකාරයි. ඔයා y අක්ෂයට චාලක ශක්තිය ගත්තොත් x අක්ෂයට පහළට වැටෙන දුර ගත්තොත් y සමානයි mx ආකාරයි. හරිනේ මේක x අක්ෂය පහළට වැටෙන දුර මේක y අක්ෂය චාලක ශක්තිය y සමානයි mx ආකාරයි. ඔන්න ඔහොමයි. පහළට වැටෙන දුර සමග චාලක ශක්තිය වෙනස් වෙන්නේ දෙක ආකාරයට. හරිනේ දෙක ආකාරයට. පැහැදිලිද? මේ හැදුවේ 11. හරි? ඊළඟ අපි 12 වෙනි එකට ගියොත් ඒකත් ප්‍රස්ථාරකින් තර්ක කරනවා නම් ගොඩක් ලේසි. 12. කාලය බිඳුවේදී h උසක් සහිත කඳු ශිඛරයක සිට ගලක් පහළට අතහරින ලදී. සිරස් බැයුමක් තියෙන්නේ ඔන්නෝම. සිරස් බැයුමක් තියෙන්නේ උඩ ඉඳන් පහළට අතහරිනවා. හරිනේ? කාලය බිඳුවේදී උඩ ඉඳන් පල්ලෙහාට අතහරිනවා. එයා ගුරුත්වයට සිරස්ව පහළට වැටෙනවා. එම මොහොතේම කඳු ශිඛරයේ පාමුල සිට තවත් ගලක් v ප්‍රවේගයෙන් කෙලින්ම ඉහළට විසි කරනවා. පාමුලේ නම් තවත් ගලක් ඉහළට විසි කරනවා v ප්‍රවේගයෙන්. හරි? මෙම ගල ප්‍රමාණවත් වේගයකින් විසි කළේ නම් ගල් දෙක එකිනෙකට හමු වන කාලය ප්‍රමාණවත් වේගයකින් විසි කරොත් හමු වේවි. මෙයා පල්ලෙහාට එනවා. මෙයා ඉහළට යනවා. අපිට ඔන්න ඔතනදී හමු වෙනවා. මේ දෙන්න හමු වෙනවා. මෙතෙන්ට හමු වෙනවා. එතනට එන්න ගතවන කාලය කීයද කියලා හරි. කාලය මම ගන්නම් t. ඉතින් දෙන්නම කාලයේ බිඳුවෙන් චලිතය ආරම්භ කරේ. මෙයා බිඳුවෙන් පටන් ගන්න නිසලතාවයේ සිට ගුරුත්වයට පල්ලෙහාට වැටෙනවා. මෙයා බිඳුවෙන් පටන් අරන් v ප්‍රවේගයෙන් ගුරුත්වයට ඉහළට යනවා. මෙයාගේ ප්‍රවේගය වැඩි වෙනවා පල්ලෙහා එක්කෙනාගේ ප්‍රවේගය අඩු වෙනවා. අපිට පුළුවන් චලිත ප්‍රස්ථාරයක් අඳින්න දෙන්නටම. හොඳට බලන්න. මම අඳින්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්. හරි? උඩ එක්කෙනාගේ ප්‍රවේගය බිඳුවේ සිට වැඩි වෙනවා. පල්ලෙහා එක්කෙනාගේ ප්‍රවේගය v සිට අඩු වෙනවා. උඩට යන ප්‍රවේගය මම ධන කියලා ගත්තොත් ධන. පල්ලෙහා එක්කෙනාගේ ප්‍රවේගය v සිට අඩු වෙනවා ගුරුත්වය යටතේ. ඔන්න ඔහොමයි. v සිට අඩු වෙනවා ගුරුත්වය යටතේ. බිඳුවක් වෙන්න කලින් මුණ ගැහෙනවා. මේ පහළ එක්කෙනා සුදු පාට එක්කෙනා. හරිනේ? මම අඳුරු කරේ නැහැ. පල්ලෙහා එක්කෙනාගේ ප්‍රවේගය v සිට අඩු වෙනවා ගුරුත්වය යටතේ. උඩ එක්කෙනාගේ ප්‍රවේගය බිඳුවේ ඉඳන් වැඩි වෙනවා. අගේ වැඩි වෙනවා. හැබැයි එයාගේ චලිත දිශාව පල්ලෙහාට ප්‍රතිවිරුද්ධයි. එහෙනම් මේක ඍණයි. මෙයා උඩට යනවා ප්‍රවේග ධන කියලා ගත්තොත් මෙයා පල්ලෙහාට වැටෙන්නේ. පල්ලෙහාට වැටෙනකොට එයාගේ ප්‍රවේග ඍණයි. හරිනේ? පල්ලෙහාට වැටෙනකොට එයාගේ ප්‍රවේග ඍණයි. බිඳුවෙන් පටන් අරන් වැඩි වෙනවා ගුරුත්වය යටතේ. බිඳුවෙන් පටන් අරන් වැඩි වෙනවා ගුරුත්වය යටතේ. මේ කළු පාට එක්කෙනා. අඳුරු කරපු එක්කෙනා. ඉතින් මේ දෙන්නගෙම ප්‍රස්ථාරවල අනුක්‍රමණ සමාන වෙන්න ඕන.
මොකද දෙන්නම චලනය වෙන්නේ ගුරුත්වයට යටතේ. මෙයාගේ ප්‍රවේගය v සිට අඩු වෙනවා. මන්දනයක්. මෙයාගේ ප්‍රවේගය බිඳුව ඉඳන් වැඩි වෙනවා. ත්වරණයක්. දෙන්න චලනය වෙන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවල. මෙයාගේ ප්‍රවේග ඉහළට ධන කියලා ගත්තොත් කළු පාට එක්කෙනාගේ ප්‍රවේග පහළට ඍණ වෙනවා. ඔන්න ප්‍රස්ථාරය. අපි දුමු හමු වන සීමාව t. මේ දෙන මුණ ගහනවා. ඔන්න උතන. හමු වන සීමාව t. හමු වන ඒ කියන්නේ හමු වන කාලය තමයි t. මෙන්න මෙතෙන් තමයි හමු වෙන්නේ. ඒතර මෙතෙන්දි හමු වීමක් වෙනව නම් හරිනේ හමු වෙනකොට මෙයා පල්ලෙහාට වැටුණු උස අපි දුමු y1. y1 නිරූපණය වෙන්නේ මෙන්න මේකේ. y1. මෙයා ඉහළට ගියපු උස y2 ඉහළට ගියපු y2 නිරූපණය වෙන්නේ මේකේ වර්ගඵලයෙන්. නිතරම විස්ථාපනයේ නිරූපණය වෙන්නේ වර්ගඵලයෙන්. මෙයා පහළට වැටෙන උස y1 නිරූපණය වෙන්නේ මේ ඍණ වර්ගඵලයෙන්. ත්‍රිකෝණේ. මෙයා ඉහළට යන y2 ධන වර්ගඵලයේ නිරූපණය වෙන්නේ උඩ මෙතන ත්‍රපීසියමේ. ඔය y1 ධන y2 y1 ධන y2 කන්දේ උසට සමාන වෙනවා h. y1 ධන y2 කන්දේ උසට සමාන වෙනවා. ඒතර y1 ධන y2 කියන්නේ මෙන්න මේ වර්ගඵලය. y1 y2 කියන්නේ මේ වර්ගඵලය. හොඳට බලන්න මේකේ හැඩය මොකද්ද? මේකේ හැඩය මොකද්ද? මේ දෙක සමාන්තරයි. අනුක්‍රමණ සමානයි. මේ දෙන්න සමාන්තරයි. ප්‍රස්ථාර දෙක සමාන්තරයි ගුරුත්වයට යටතේ. අනුක්‍රමණ සමානයි. මේ රේඛා දෙකත් සමාන්තරයි. එහෙනම් මේක මොකද්ද? සමාන්තරාශ්‍රය. සමාන්තරාශ්‍රේ මේ පැත්ත කීයද? මේක බිඳුව මේ පැත්ත කීයද? ඒක තමයි v. මෙතනගේ v. මේ පැත්ත කීයද? t. මේක තමයි ලම්බ උස. පැහැදිලිද කියන්නේ? මම මේක පොඩ්ඩක් මකන්නම්. මේ උස v. මේක t. එතකොට ආධාරකයේ v ලම්බ උස t. ඕක තමයි සමාන්තරාශ්‍ර වර්ගඵලය. එතකොට සමාන්තරාශ්‍ර වර්ගඵලය කියන්නේ y1 ධන y2. y1 ධන y2 කියන්නේ කවුද? h. සමාන්තරාශ්‍ර වර්ගඵලය කියන්නේ y1 සහ y2 එකතුව. හේවත් කන්දේ උස h. එහෙනම් කාලය කීයද? h බෙදීම v. ගත වෙන කාලය කීයද? h බෙදීම v. උත්තර 1. පැහැදිලිද? මෙයා පහළට වැටෙන්නේ මම ප්‍රවේග ඍණ කියලා ගත්තා පල්ලෙහෙන් එන්දා. මෙයා ඉහළට යන්නේ මම ප්‍රවේග ධන කියලා ගත්තා ධන පැත්තේ. මෙයාගේ ප්‍රවේගය v සිට අඩු වෙනවා. මෙයාගේ බිඳුවේ සිට වැඩි වෙනවා. ඒ දෙන්නගේම අනුක්‍රමණ සමානයි. හේතුව ගුරුත්වයේ යටතේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය යන්නේ. y1 y2 කියලා ගත්තේ විස්ථාපන. මුළු විස්ථාපනය කන්දේ උසට සමානයි. මුළු විස්ථාපනය කියන්නේ සමාන්තරාශ්‍රය වර්ගඵලය. වර්ගඵලය කියන්නේ ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. vt h. නම් t කීයද? h බෙදීම v. පැහැදිලිද? සමහරට අපේ පන්තියේ ළමයින්ට මේවා ලේසි කියලා හිතේ. මොකද මේ වගේ ප්‍රශ්න ටික අපි කලින් කරා. මේ සමහර ප්‍රශ්න කලින් කරා ඇත්තටම පන්තියේ. ඒ නිසා වට ලේසි කියලා හිතේවි. sorry. මම ඇත්තටම මේක පේපර් ක්ලාස් එක මුලින් ඉඳන් පටන් ගන්න. එතකොට අර අලුතෙන් එන ළමයින්ටත් ගැළපෙන විදියට අලුතෙන් මේකට සම්බන්ධ වෙන ළමයින්ටත් ගැළපෙන විදියට තමයි ප්‍රශ්න තෝරගත්තේ. සතියක් දෙකක් පොඩ්ඩක් ඉවසන් ඉන්න අපේ පන්තියේ ළමයි. එතකොට අර මුලින් කරපු ප්‍රශ්න ටික වගේ ඉවර වෙලා අලුත් ප්‍රශ්න සෙට් වෙනකොට ඕගොල්ලන්ටත් වැඩේ හොඳටම සෙට් වෙයි. හරිනේ? කලින් පේපර් ක්ලාස් එකට ආපු නැති ළමයි ඉන්නවා නම් ඒක අවුලක් නැහැ. ඒතර ඒ කියන්නේ අර කලින් ප්‍රශ්න ටික කෙරිලා නැහැනේ මොකුත්. මම කලින් සමහර ප්‍රශ්න කරා. ඉතින් ඒගොල්ලෝ පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න සතියක් දෙකක් යනකොට පරණ ටික ඉවර වෙලා අලුත් මේව සෙට් වෙනවා. එතකොට වැඩේ හොඳටම හරියයි. හරිනේ? ඔය කතා කරේ 12. පැහැදිලිද? ඔන්න 11යි 12යි ඉවරයි. ඊළඟට 13. හරි? 13. මේක මකන්නම් මං. දහතුන්වෙනි එක මගීන්ගෙන් පිරි P හා Q යන පෞද්ගලික බස් රථ දෙකක වේග කාල වක්‍ර පෙන්වා ඇත.
OABD මගින් P බසයේ VT වක්‍රයේද OACD මගින් Q බසයේ VT වක්‍රයේද නිරූපණය කෙරේ. පහත දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න කියලා තියෙනවා. මෙතන ගානෙත් පොඩි වැරද්දක් තියෙනවා. හරි? මේක අර මන්දනයක් ගැන අහනවනේ පළවෙනි වගන්තියේ. නමුත් අර දීලා තියෙන්නේ වේග කාල කියලා. අර වේග කාල කිව්වම අපි මන්දනයක් තර්ක කරන්නේ නැහැ. වේග කාල වුණාම අපි කතා කරන්නේ වේගය අඩුවීම, වේගය වැඩිවීම එහෙම. මේක ප්‍රවේග කාල වුණා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රවේග කාල කිව්වම B වගන්තියේ ප්‍රශ්නයක් එනවා. B වගන්තියේ කතා කරන්නේ ගමන් කරන දුර. ඉතින් දුර කතා කරන්න නම් ප්‍රස්ථාරයේ වේගය වෙන්න ඕන. මොකද ප්‍රවේගය වුණොත් වර්ගඵලයෙන් ලැබෙන විස්ථාපනය. ප්‍රශ්නෙත් පොඩි වැරද්දක් තියෙනවා. අපි ඒක බලමු. හරි? 13 වෙනි එක මේක විභාගයට ආව ප්‍රශ්නයක්. O A B D OABD කියන්නේ P මේ P ඊළඟට OACD මේක දැන් Q දෙකම බස් රථ දෙකක් වේග කාල කියන තමයි කියන්නේ. වේග කාල. මුලින්ම කියනවා P බසයේ මන්දනය Q බසයේ මන්දනයට වඩා වැඩිය. ඇත්තරම වේග කාල වුණාම මන්දනය කියන වචනේ එච්චර යෝග්‍ය නැහැ. වේගය අඩුවීමේ ශීඝ්‍රතාව කිව්වනම් හොඳයි. වේගය අඩුවීමේ ශීඝ්‍රතාව. හරි කමන්නේ. දැන් බලන්න කාගේද වැඩි ශීඝ්‍රතාවයකින් වේගය අඩු වෙන්නේ. ප්‍රස්ථාර දෙක දිහා බැලුවම පේනවා C සිට D ටත් B සිට D ටත් වේගය අඩු වෙනවා. ඒතර වැඩි ශීඝ්‍රතාවයකින් අඩු වෙන්නේ වැඩි බෑවුමක් තියෙන්නේ. ඒතර වැඩි අනුක්‍රමණයක්. වැඩි බෑවුමක් තියෙන්නේ P. වැඩි අනුක්‍රමණයක් වැඩි බෑවුමක් තියෙන්නේ P ට අදාළව. ඒ නිසා වැඩි මන්දනයක් තියෙන්නේ වැඩි වේගය අඩුවීමක්. වේගය අඩුවීමේ ශීඝ්‍රතාව වැඩි අගයක් ලැබෙන්නේ කාටද? P ට. මොකද P ගේ බෑවුම වැඩි, අනුක්‍රමණය වැඩි, සමේ මන්දනය වැඩි. මන්දනය කොහොම පොඩි වැරද්දක් තියෙනවා. නමුත් අපි මේ වචනේ භාවිත කරමු. P ගේ බෑවුම වැඩි, අනුක්‍රමණය වැඩි. ඒ නිසා P ගේ මන්දනය වැඩි. පළවෙනි වගන්තිය හරි එතකොට. මෙතන කෝණේ වැඩිනේ. P ගේ තමයි ආනතිය වැඩි, බෑවුම වැඩි, අනුක්‍රමණය tan අගය වැඩි. ඉතින් tan අනුපාතය වැඩි කියන්නේ අනුක්‍රමණය වැඩි. මන්දනය වැඩි කාගේද? P ගේ. හරිනේ මන්දනය වැඩි P ගේ. ඒක හරි. B බස් රථ දෙකම එක සමාන දුර ප්‍රමාණයක් ගමන් කර ඇත. රයිට් හොඳට අහගන්න. අපි දුර තර්ක කරන්නේ වර්ගඵලයෙන්. මේක වේග කාල. ඒතර වේග කාල ප්‍රස්ථාරයක වේග කාල දුර කියන්නේ වර්ගඵලය. හොඳට බලන්න දැන් මේ දෙන්නගේ වර්ගඵල සමාන නැහැනේ. P වල වර්ගඵලය වැඩි, Q වල වර්ගඵලය අඩුයි. ඒතර වැඩි දුරක් ගමන් කරලා තියෙන්නේ කවුද? P. දෙන්නගේ දුර සමානයිලු. නෑ ඒක වැරදි. දුර සමාන නැහැ. B වගන්තිය වැරදි. හරිද? දුර සමාන නැහැ. B වැරදි. ඊළඟට කියනවා C ගමනේදී P බසයේ සිටගෙන යන මගීන්ට වඩා අපහසුතාවයක් Q බසයේ සිටගෙන යන මගීන්ට දැනේ. ගමනේදී P බසයේ සිටගෙන යන මගීන්ට වඩා අපහසුතාවයක් Q බසයේ මගීන්ට දැනේ. වැඩි අපහසුතාවයක් තියෙන්නේ Q බස් එකේලු. sorry. කොහොමද මේ පහසුව අපහසුව තීරණය කරන්නේ? රයිට් හොඳට අහගන්න. දැන් සාමාන්‍යයෙන් අපි නිකන් කතාවටත් කියනවා කෝච්චියේ ගමනක් ගියාම, ඒ කියන්නේ දුම්රිය ගමනක් ගියාම ඇඟට එච්චර අමාරු නෑ. බස් එකේ ගියාම ඇඟට මාර අමාරුයි. දුර ගමනක් යනවා නම් අපි ට්‍රේන් එකේ යන්න ඕන. දුර ගමනක් බස් එකේ ගියාම හරි අමාරුයි ඇඟට. තෙහෙට්ටුව වැඩි. ඔහොම කතන්දර කියනවා. ඒක සාමාන්‍යයෙන් ගෙවල් දොරවල් වල කතා බහ වෙන දේවල්. මොකක්ද ඒකට හේතුව? හේතුව තමයි සාමාන්‍යයෙන් අපි ට්‍රේන් එකේ, කියන්නේ කෝච්චියේ දුම්රිය ගමනක් යනවා නම්
දුම්රිය චලනය වෙනකොට වැඩි කාල පරාසයක් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා. දුම්රිය ස්ථාන දෙකක් අතර වැඩි කාල පරාසයක් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා. දුම්රිය ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනකොට ශරීරයේ මත බල ක්‍රියාත්මක වීම අඩුයි. බල F = ma. ඒකාකාර ප්‍රවේගයෙන් යනවා කියන්නේ ත්වරණ බිඳුවයි. ත්වරණ බිඳුව වෙනකොට අපේ ශරීරය මත බාහිර බල ක්‍රියාත්මක වීම අවමයි. බස් එක යනකොට එහෙම නැහැ. ළඟ හැම බස් වලට ගෙම නවත්තනවා. නවත්තන හැම වෙලාවකම බ්‍රේක් ගහනවා. තිරිංගයේදීම මන්දනයක් බලයක් ලැබෙනවා. නැවත ත්වරණය වෙනවා. ඒ බස් එක ආයි ස්ටාර්ට් කරලා අද්දනවනේ. ත්වරණය වෙනවා. ත්වරණය වෙනවා කියන්නේ බලයක් ක්‍රියාත්මක වෙනවා. ඒතර බස් එක චලනය වෙනකොට නිතරම ත්වරණය වෙනවා මන්දනය වෙනවා. බස් එක චලනය වෙනකොට නිතරම ත්වරණය වෙනවා මන්දනය වෙනවා. ඒ ත්වරණය වීම මන්දනය වීම වැඩිපුර තියෙනකොට ශරීරය මත වැඩිපුර බාහිර බල ක්‍රියාත්මක වෙනවා. වැඩිපුර බල ක්‍රියාත්මක වෙන තරමට අපට අපහසුතාව වැඩි. වැඩිපුර බල ක්‍රියාත්මක වෙන තරමට තමයි අපහසුතාව වැඩි. දැන් තර්ක කරන්න. කාගේද ත්වරණය වැඩි? ඇත්තම කියනවා නම් මේ දෙන්නගෙම ත්වරණය සමානයි. දෙන්නගෙම ත්වරණය සමානයි. හැබැයි P බස් එක ත්වරණය වෙන කාලය වැඩි Q ට වඩා. P ත්වරණය වෙන කාලය වැඩි. එහෙනම් ත්වරණය සමාන වුණාට වැඩි කාලයක් ත්වරණය තියෙන්නේ P බස් එකේ. එතන අපහසුව වැඩි. හරිනේ? ඒ ත්වරණය වෙන කාලය වැඩි. ඒ කියන්නේ බලය ක්‍රියාත්මක වෙන කාලය වැඩි. අපහසුව වැඩි. මන්දනය වැඩි P බස් එකේ. මන්දනය වැඩි කියන්නේ නැවතත් අපේ ශරීරය මත ක්‍රියාත්මක වෙන බලය වැඩි. ත්වරණය වෙන කාලයත් වැඩි, මන්දනයත් වැඩි. ඒ නිසා P බස් එකේ ශරීරය මත බාහිර බල ක්‍රියාත්මක වීම වැඩි. එහෙට මෙහෙට බල ක්‍රියාත්මක වෙනවා. අපහසුව වැඩි. Q ගත්තොත් ත්වරණය වෙන කාලය අඩුයි. මන්දනයේ විශාලත්වය අඩුයි. හරිනේ? ඒ වගේම ඒකාකාර ප්‍රවේගයෙන් යන කාලයක් තියෙනවා. කොටසක් ඒකාකාර ප්‍රවේගයෙන් යනවා කියන්නේ ත්වරණය බිඳුවයි. ඒතර බාහිර බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් අඩුවෙන් බල ක්‍රියාත්මක වෙන්නේ Q වල. අඩුවෙන් බල ක්‍රියාත්මක වෙන්නේ Q වල. එහෙනම් බල අඩුයි නම් අපහසුව අඩුයි. ඇත්තම කියනවා නම් අපහසුව අඩුයි Q වල. මේක වැරදි. C වගන්තිය වැරදි. P වල ත්වරණය වෙන කාලය වැඩි. වැඩි කාලයක් බලය ක්‍රියාත්මක වෙනවා. P වල මන්දනය වැඩි. මන්දනය වැඩි නම් වැඩි බලයක් ක්‍රියාත්මක වෙනවා. Q වල ත්වරණය වෙන කාලය අඩුයි. මන්දනයේ විශාලත්වය අඩුයි. ඒ වගේම ඒකාකාර ප්‍රවේගයෙන් යන කැලලකුත් තියෙනවා. ඒකාකාර ප්‍රවේගයෙන් යනකොට බාහිර බලය බිඳුවයි. හරිද? ඉතින් ඔය ඔක්කොම කරුණු සැලකුවොත් Q බස් එකේ පහසුයි. Q බස් එක ඇතුලේ පහසුයි. C වගන්තිය වැරදි. C වගන්තිය වැරදි. ඒතකොට නිවැරදි වගන්තිය කවුද? A පමණක් සත්‍ය වේ. හරිනේ? A පමණක් සත්‍ය වේ. පැහැදිලිද? ඒ කතා කරේ 13. ඔන්න එතනින් යාන්ත්‍ර විද්‍යාව ටික ඉවරයි. හරිනේ? එතන යාන්ත්‍ර විද්‍යාව ටික ඉවරයි. ඊළඟට තියෙන්නේ දෝලන හා තරංග. දෝලන හා තරංගවල ඇත්තටම වැඩිපුර ගණන් තියෙන්නේ. ඒ කියන්නේ මම ගණන් ටික ඔක්කොම වගේ දාලා තියෙන්නේ සරල අනුවර්තීය චලිතයට අදාළව. හරිනේ? සරල අනුවර්තීය චලිතයට අදාළව තමයි ගණන් ටික දාලා තියෙන්නේ. ඒ නිසා අපි මුලින් සරල අනුවර්තීය චලිතය පොඩ්ඩක් තියරි මතක් කරගමු. පොඩි සාරාංශයක් කතා කරමු. සරල අනුවර්තීය චලිතයේ තියරි ටික පොඩ්ඩක් ඔලුවට දාගෙන ඊට පස්සේ ගණන් ටිකට යමු. හරිනේ? මම මේ ටික මකනවා. රයිට් හොඳට අහගන්න. සරල අනුවර්තීය චලිතය. කිසියම් වස්තුවක් අචල ලක්ෂයක් කේන්ද්‍ර කර ගනිමින් දෙපසට චලනය වෙමින් එකම ගමන්පතය නැවත නැවත සම්පූර්ණ කිරීම. කිසියම් වස්තුවක් අචල ලක්ෂයක් කේන්ද්‍ර කර ගනිමින් දෙපසට පැද්දෙමින් එකම ගමන්පතය නැවත නැවත සම්පූර්ණ කිරීම. හරිනේ? එකම ගමන්පතය නැවත නැවත සම්පූර්ණ කිරීම අපි
සරලානුවර්තීය චලිතයක් කියලා කතා කරනවා. හැබැයි සරලානුවර්තීය චලිතයට අර්ථ දැක්වීමක් තියෙනවා. අපි අර්ථ දැක්වීමේදී කියනවා අර්ථ දැක්වීමේදී අපි කියනවා මේ චලනය වන වස්තුවේ ත්වරණය අචල ලක්ෂයේ දෙසට යොමු වෙන්න ඕන. ඒ වගේම ත්වරණයේ විශාලත්වය අචල ලක්ෂයේ සිට සිදු කළ විස්ථාපනයට අනුලෝමව සමානුපාතික වෙන්න ඕන. ත්වරණයේ අචල ලක්ෂයේ දෙසට යොමු වෙන්න ඕන. ත්වරණයේ විශාලත්වය අචල ලක්ෂයේ සිට සිදු කළ විස්ථාපනයට අනුලෝමව සමානුපාතික වෙන්නත් ඕන. හරිනේ? අන්න එහෙමයි අපි අර්ථ දැක්වීම කතා කරන්නේ. ඔතනින් අපි ලාක්ෂණික සමීකරණයට එනවා. A සමානයි ඍණ kx. A සමානයි ඍණ kx. මේක තමයි සරලානුවර්තීය චලිතයේ ලාක්ෂණික සමීකරණය. හරිද? මේක තමයි සරලානුවර්තීය චලිතයේ ලාක්ෂණික සමීකරණය. එතකොට මම ආයෙ පැහැදිලි කරන්න හොඳට අහගෙන ඉන්න. අද මම මූලික ටික විතරයි පැහැදිලි කරන්නේ. කිසියම් වස්තුවක් අචල ලක්ෂයක් කේන්ද්‍ර කරගෙන දෙපැත්තට චලනය වෙමින් එකම ගමන් පථය නැවත නැවත සම්පූර්ණ කිරීම. සරල අනුවර්තීය චලිතයක්. මම උදාහරණයක් ගත්තේ අවලම්බය. සරල අවලම්බය තමයි උදාහරණ ගත්තේ. අර්ථ දැක්වීම අපි කියන්නේ ත්වරණය අචල ලක්ෂයේ දෙසට යොමු වෙන්න ඕන. ත්වරණයේ විශාලත්වය අචල ලක්ෂයේ සිට සිදු කළ විස්ථාපනයට අනුලෝමව සමානුපාතික වෙන්න ඕන. එතනින් අපි ලාක්ෂණික සමීකරණයට එනවා. A සමානයි ඍණ kx. k කියන්නේ නියතයක්. හරිද? ඊළඟට දෝලන කේන්ද්‍රය කියලා හඳුන්වන්නේ මෙන්න මේ අචල ලක්ෂය. දෝලන කේන්ද්‍රයේ ඉඳන් එක පැත්තකට සිදු කරන උපරිම විස්ථාපනය. එක පැත්තකට උපරිම අගය. ඕකට අපි කියන්නේ විස්තාරය. ගමන් පථය එක්වරක් සම්පූර්ණ කිරීම. ආවර්ත කාලය. ඒකක කාලයකදී සිදු කරන කම්පන ගණන සංඛ්‍යාතය. දෝලන කේන්ද්‍රයේ සිට එක පැත්තකට යන උපරිම දුර විස්තාරය. ගමන් පථය එක් වරක් සම්පූර්ණ කිරීම ආවර්ත කාලය. ඒකක කාලයක් තුල සිදු කරන කම්පන ගණන සංඛ්‍යාතය සමාන වෙන්නේ 1/t. හරිද? ඊළඟට මේ ලාක්ෂණික සමීකරණය පදනම් කරගෙන අපි ප්‍රස්ථාර කීපයක් අඳිනවා මේකේ චලිතයට අදාළව. තව සමීකරණ දිනවා. මම අද සමීකරණ ටික කරන්නේ නැහැ. අපි ප්‍රස්ථාර ටික හඳොත් සරලානුවර්තීය චලිතයේ ත්වරණය විස්ථාපනය සමග වෙනස් වීම මෙතනින් ගන්නේ y සමානයි ඍණ mx ආකාරයි. ත්වරණය විස්ථාපනය සමග වෙනස් වීම y සමානයි ඍණ mx ආකාරයි. ඔන්නෝම එන්නේ ඍණ mx ආකාරයි. හරිද? ත්වරණය විස්ථාපනය සමග. ඊළඟට අපි අඳිනවා බලය විස්ථාපනය සමග. බලය. අපි කතා කරන්නේ F සමානයි ma. ත්වරණය කියන්නේ ඍණ kx. ඍණ mkx. ඒකෙත් අනුක්‍රමණය ඍණයි. මේ හැඩයමයි. හැඩය ඕකමයි. ඍණ mx. හරිද? ඊළඟට අපි කතා කරනවා මේකේ විස්ථාපනය සමග චාලක ශක්තිය. දෝලන කේන්ද්‍රයේදී තමයි ප්‍රවේගය උපරිම වෙන්නේ. මැදදී තමයි ප්‍රවේගය උපරිම වෙන්නේ. විස්තාරයේදී ප්‍රවේගය බිඳුවයි. මැදදී ප්‍රවේගය උපරිමයි. විස්තාරයේදී ප්‍රවේගය බිඳුවයි. ඒතර චාලක ශක්තිය වෙනස් වෙන්නේ ඔය විදිහට. මැදදී තමයි චාලක ශක්තිය උපරිම වෙන්නේ. ඊළඟ අපි අඳිනවා විස්ථාපනයත් එක්ක විභව ශක්තිය. මැදදී පිහිටීම පහළම
දෙපැත්තේ තමයි පිහිටීම ඉහළට යන්නේ. මැද පිහිටීම පහළම පිහිටීමනේ දෙපැත්තේ තමයි ඉහළ පිහිටීම. එහෙනම් මැද තමයි විභව ශක්තිය අවම වෙන්නේ. දෙපැත්තේ විභව ශක්තිය උපරිමයි. විභව ශක්තියනේ ඔහොම. හරිද? ඊළඟට අපි කතා කරනවා මුළු ශක්තිය. ඒතර මුළු ශක්තිය කියන්නේ චාලක ධන විභව. චාලක ධන විභව. ඕක තමයි මුළු ශක්තිය. ශක්ති සංස්ථිතිය. යාන්ත්‍රික ශක්තිය කිව්වම චාලක ශක්තිය විභව ශක්තිය එකතු කරාම දෙකේ එකතුව තමයි මුළු ශක්තිය. ඒතර නිතරම අපි දන්නවා ශක්තිය සංස්ථිතිකයි. මුළු ශක්තිය නියතයක්. මුළු ශක්තිය නියතයක්. ඕක හැදෙන්නේ මේ ප්‍රස්ථාර දෙක අධිස්ථාපනය වෙලා. විභව ප්‍රස්ථාරය තියෙන්නේ ඔහම විභව එක චාලක ප්‍රස්ථාරය තියෙන්නේ ඔහම චාලකය කොහොම තියෙන්නේ ওই දෙක අධිස්ථාපනය වෙලා තමයි මුළු ශක්තිය ලැබෙන්නේ. මේ දෙක අධිස්ථාපනය වෙලා තමයි මුළු ශක්තිය ලැබෙන්නේ. හරිද? right ඊළඟට අපි කතා කරනවා මේ චලනය වීමේදී කාලය සමග කොහොමද විස්ථාපනය වෙනස් වෙන්නේ කාලය සමග කොහොමද ප්‍රවේගය වෙනස් වෙන්නේ කියලා. කාලය සමග විස්ථාපනය ගත්තොත් දෝලන කේන්ද්‍රයේ සිට මැන්නොත් විස්ථාපනය බිඳුවේ සිට වැඩි වෙලා කොහොම ධන ඍණ දෙකම තියෙනවා. ධන ඍණ දෙකම තියෙනවා. කියන්නේ එක පැත්තකට විස්ථාපනය ධන කියලා ගත්තොත් වැඩි වෙලා අඩු වෙනවා. දෝලන කේන්ද්‍රය නිවතට ගිහිලා ආපහු වෙනවා. ඒ පැත්ත ධන කියලා ගත්තොත් අනිත් පැත්ත ඍණ වෙන්න ඕන. මේ පැත්තට ධන කියලා ගත්තොත් ආය ආවා මේ පැත්ත ඍණ වෙන්න ඕන. දෛශිකයක්නේ. ප්‍රවේගයත් එහෙමයි. ප්‍රවේගයේ දිශාව මාරු වෙනවා කාලයත් එක්ක. හැබැයි දෝලන කේන්ද්‍රයේදී ප්‍රවේගය උපරිමයි. විස්තාරයේදී ප්‍රවේගය බිඳුවයි. ඒතර ප්‍රවේගය වෙනස් වෙන විදිහට. දෝලන කේන්ද්‍රයේදී විස්ථාපනයේ බිඳුවයි ප්‍රවේගය උපරිමයි. විස්තාරයේදී මේ විස්තාරය ඒ ප්‍රවේගය බිඳුවයි. විස්තාරයේදී ප්‍රවේගය බිඳුවයි. ওই දෙයටයි වෙනස් වෙන්නේ. පැහැදිලිද? ওই ප්‍රස්ථාර ටිකත් එක්ක අපි සාකච්ඡා කරේ. right ආයෙ කියන්නම්. මධ්‍යන්න පිහිටීමක් කේන්ද්‍ර කරගෙන දෙපසට චලනය වෙමින් එකම ගමන් පතය නැවත නැවත සම්පූර්ණ කිරීම. හැබැයි ඒක සරල අනුවර්තීය චලිතයක් කියලා අපි අර්ථ දක්වන්නේ ත්වරණයේ අචල ලක්ෂයක් දෙසට යොමු වීම සහ ත්වරණයේ විශාලත්වය විස්ථාපනයට අනුලෝමව සමානුපාතික වීම. සරල අනුවර්තීයයි නම් මෙන්න ලාක්ෂණික සමීකරණය ඒ සමානයි ඍණ kx. විස්තාරය කියන්නේ දෝලන කේන්ද්‍රයේ සිට එක පැත්තකට උපරිම විස්ථාපනය. ආවර්ත කාලය කියන්නේ පූර්ණ කම්පනයක් සඳහා ගත වෙන කාලය. සංඛ්‍යාතය කියන්නේ ඒකක කාලයක් තුල සිදු කරන කම්පන ගණන. F සමාන t විස්ථාපන ත්වරණ ප්‍රස්ථාරයේ මේ විස්ථාපන බලය, විස්ථාපන චාලක ශක්තිය, විස්ථාපන විභව ශක්තිය, විස්ථාපන මුළු ශක්තිය, කාලය සමග විස්ථාපනය, කාලය සමග ප්‍රවේගය. හරිනේ? කාලය සමග ප්‍රවේගය. තව එක ප්‍රස්ථාරයක් තියෙනවා මම එන්නේ නැහැ. විස්ථාපනය සමග ගම්මිතාව try කරලා බලන්න. හරිනේ? තව එකක් තියෙනවා විස්ථාපනය සමග ගම්මිතාව try කරලා බලන්න. හරි? right. අපි දැන් ප්‍රශ්න වලට යමු. sorry. රික්තයක් තුල රික්තයක් තුල දෝලණය වන සරල අවලම්බයක ආවර්ත කාලය රඳා පවතින්නේ. එතන ඒකට අදාළව නම් මෙතන මුකුත් සමීකරණයක් ලියවිලා නැහැ. ඔයාට මතක නම් සරල අවලම්බයක ආවර්ත කාලය මම මෙතනින් ලියන්නම් t 2.5 වර්ගමූල l බෙදීම g. රික්තය තුල චලනය වෙනකොට වාතයෙන් ප්‍රතිරෝධී බල නැහැ. ඒතර වාතයෙන් ප්‍රතිරෝධී බල නැත්තම් t 2.5 වර්ගමූල l බෙදීම g. ආවර්ත කාලයට බලපාන්නේ අවලම්බයේ දිග ගුරුත්වජ ත්වරණය. හරි? මේක අහනවා රික්තය තුල දෝලණය වන සරල අවලම්බයක ආවර්ත කාලය රඳා පවතින්නේ පළවෙනි එක බට්ටාගේ ස්කන්ධය මත නෑ. ස්කන්ධය බලපාන්නේ නෑ. දෙවෙනි එක අවලම්බයේ දිග මත ඔව් දිග බලපානවා. තුන්වෙනි එක ගුරුත්වජ ත්වරණය මත ඔව් ත්වරණය බලපානවා.
එහෙනම් අවලම්බයේ ආවර්ත කාලයට බලපාන්නේ දිග සහ ගුරුත්වජ ත්වරණය L සහ G ස්කන්ධය බලපාන්නේ 14 උත්තරේ 5. 14 උත්තරේ 5. හරිනේ උත්තරේ 5. දිග සහ ගුරුත්වජ ත්වරණය තමයි බලපාන්නේ. ස්කන්ධය බලපාන්නේ හරිනේ. 15 සරල අවලම්බයක් අංශක එකක කෝණයකින් දෝලනය වීමට තප්පර එකක කාලයක් ගනී. එම අවලම්බයම අංශක දෙකක කෝණයකින් දෝලනය වීමට සලස්වන ලදී. අංශක දෙකක කෝණයකින් දෝලනය වීමට ගතවන කාලය. හොඳට තේරුම් ගන්න මෙන්න ආවර්ත කාලය. මේක ආවර්ත කාලය. ආවර්ත කාලයට කෝණය බලපානවද? ආවර්ත කාලයට කෝණය බලපානවද? එම අවලම්බයම නම් දිග සමානයිනේ. එම අවලම්බයම නම් දිග සමානයි. එතකොට ත්වරණය බලපාන ගුරුත්වජ ත්වරණය. ඉතින් දිග සමානයි නම් ත්වරණය සමානයි නම් කෝණය බලපාන්නේ අංශක එකකින් දෝලනය වුණත් අංශක දෙකකින් දෝලනය වුණත් ආවර්ත කාලය සමානයි. උත්තරේ 3 තප්පර 1යි. පැහැදිලිද කියන්නේ? අංශක එකෙන් දෝලනය වුණත් අංශක දෙකෙන් දෝලනය වුණත් අවලම්බේ ඒකමනේ. ඉතින් අවලම්බේ ආවර්ත කාලයට බලපාන්නේ දිග සහ ත්වරණය විතරයි. කෝණය බලපාන්නේ නැහැ. ඒ නිසා ඉතින් ආවර්ත කාලය වෙනස් වෙන්නේ නැහැ. තප්පර 1යි. හරිනේ? තප්පර 1යි. 16 සරල අනුවර්තීය චලිතයක් සිදු කරන වස්තුවක ත්වරණය සහ එහි සමතුලිතතාව පිහිටීමේ සිට විස්ථාපනය අතර ඇති සම්බන්ධතාවය ඉතාමත් හොඳින් නිරූපණය කරනු ලබන්නේ කුමන වක්‍රයෙන්ද? හරිනේ සමතුලිතතාව පිහිටීමේ සිට විස්ථාපනය. ඒ කියන්නේ දෝලන කේන්ද්‍රයේ සිට විස්ථාපනය සමග ත්වරණය. දෝලන කේන්ද්‍රයේ සිට විස්ථාපනය සමග ත්වරණය මෙන්න ප්‍රස්ථාරය. මේක තමයි ප්‍රස්ථාරය. උත්තරේ 4. හරිනේ උත්තරේ 4. ඊළඟ 17 එක්තරා ස්කන්ධයක් ඕලක්ෂය වටා සිම්පල් A විස්තාරයකින් සහ T කාලාවර්තයකින් සරල අනුවර්තීය චලිතයක් සිදු කරයි. හරි අපි ඒක බලමු. මේක කියලා ගමුකෝ. එක්තරා ස්කන්ධයක් හරි ඕලක්ෂය වටා සිම්පල් A විස්තාරයක් අපි ගමු මෙතන විස්තාරය සිම්පල් A හරිනේ සිම්පල් A විස්තාරයක් කැපිටල් T කාලාවර්තයක්. කාලාවර්තය කියන්නේ මේක ආවර්ත කාලය. පූර්ණ කම්පනයට ගත වන කාලය. කැපිටල් T කාලාවර්තයකින් සරල අනුවර්තීය චලිතයක් සිදු කරයි. O පසු කර T බෙදීම 4 කාලයකට පසු O සිට විස්ථාපනය. හරි. O පසු කර T බෙදීම 4. T බෙදීම 4 කියන්නේ මොකද්ද? ආවර්ත කාලයෙන් 4ෙන් පංගුව. දැන් මෙහෙමනේ. මෙතෙන් නම් මෙතනට යන්න කොච්චර වෙලාවක් යනවද? ආයෙන්න ආයෙ මේ පැත්තට යන්න ආයෙ මෙතනට එන්න. කොහොමනේ? මේක බිඳුව මෙතනට ගත වෙන කාලය T බෙදීම 4 මැදට එනකොට ආයෙ T බෙදීම 2 මේ කෙලවරට 3යි T බෙදීම 4 නැවත මෙතනට එනකොට තමයි T. මං කියන්නේ පැහැදිලිද? O පසු කර T බෙදීම 4 කාලයකට පස්සේ එයා කොහෙද ඉන්නේ? O පහු කරලා T බෙදීම 4 කාලයකට පස්සේ එයා කොහෙද ඉන්නේ? එයා ඉන්නේ විස්තාරයේ. දෝලන කේන්ද්‍රයේ ඉඳන් T බෙදීම 4 කාලයක් ගියාම එයා ඉන්නේ කොතනද? එයා ඉන්නේ විස්තාරයේ. විස්ථාපනය කීයද? ඉතින් එතකොට විස්ථාපනය විස්තාරයට සමානයි. සිම්පල් A. කාලාවර්තය කැපිටල් T නම් දෝලන කේන්ද්‍රයේ ඉඳන් T බෙදීම 4 කාලයක් ආවර්ත කාලයෙන් 4ෙන් පංගුවක්. ඒ කියන්නේ දැන් එයා ඉන්නේ විස්තාරයේ. විස්ථාපනය විස්තාරයට සමානයි. සිම්පල් A. උත්තරේ 4. 17 උත්තරේ 4. පැහැදිලිද? 18 සරල අනුවර්තීය චලිතයක යෙදෙන අංශුවක චාලක ශක්තිය K, විභව ශක්තිය V, සම්පූර්ණ ශක්තිය T. මේ දින් ප්‍රස්ථාරය මෙන්න. චාලක ශක්තිය K. ඔන්න මේක තමයි K. මේ ප්‍රස්ථාරය තමයි චාලක ශක්තිය K. හරිද? ඊළඟට විභව ශක්තිය V.
මේක තමයි විභව ශක්ති ප්‍රස්ථාරය. ඕක තමයි විභව ශක්තිය. මේක තමයි විභව ශක්තිය. මුළු ශක්තිය T. මේක තමයි මුළු ශක්තිය. මේක තමයි මුළු ශක්තිය T. පැහැදිලිද? චාලක ශක්තිය, විභව ශක්තිය, මුළු ශක්තිය. ඔන්න ප්‍රස්ථාරය. පැහැදිලිද? උත්තරේ 2. උත්තරේ 2. දෝලන කේන්ද්‍රයේදී චාලක ශක්තිය උපරිමයි, විභව ශක්තිය අවමයි. විස්තාරයේදී විභව ශක්තිය උපරිමයි, චාලක ශක්තිය අවමයි. මුළු ශක්තිය කියන්නේ මේ දෙකේ එකතුව නියතයි. මුළු ශක්තිය නියතයි. පැහැදිලිද? 19 සරල අනුවර්තීය චලිතයට භාජනය වූ අංශුවක විස්ථාපනයේ D සමග XYZ නම් රාශීන් විචලනය වන ආකාරය මෙම ප්‍රස්ථාර මගින් පෙන්වා ඇත. XYZ රාශි කවුද කියලා අහන්නේ. right මට බලපු ගමන් කියන්න පුළුවන් විස්ථාපනයේ සමග X. මම මේක මකන්නම් පොඩ්ඩක්. කවුද X? ඔන්නම දෙන්නේ. විස්ථාපනයේ සමග X කවුද? ඕක තමයි මේක. කවුද? මුළු ශක්තිය. X කියන්නේ මුළු ශක්තිය. හරිනේ? X කියන්නේ මුළු ශක්තිය. පැහැදිලි? මේ ප්‍රස්ථාරය මුළු ශක්තිය නියතයි. ඊළඟට Y. Y කියන්නේ මෙන්න මෙහෙම දීලා තියෙන්නේ. අපි එහෙම එකක් කතා කරේ නෑ. ඔන්නෝම් ප්‍රස්ථාර දෙන්නේ. ඕම් ප්‍රස්ථාර දෙන්නේ 2යි. හරිනේ? ඉතින් විස්ථාපනයත් එක්ක ඔහොම යන්නේ කවුද? විස්ථාපනයත් එක්ක මේ විදිහට වෙනස් වෙන්නේ කවුද? කාලය. විස්ථාපනයත් එක්ක මේ වෙනස් වෙන්නේ කාලය. එහෙනම් y කියන්නේ කාලය. පැහැදිලිද? විස්ථාපනය සමග මේ විදිහට වෙනස් වෙන්නේ කාලය. තේරෙනවද? මේ ප්‍රස්ථාරය අංශ ගණුවක් කරවලා බලන්න. මේකනේ හරවලා තියෙන්නේ විස්ථාපනය සමග වෙනස් වෙන්නේ කාලය. පැහැදිලිද? තර y කියන්නේ කාලය. z කියන්නේ මෙන්න මේක හෝ මේක. ඒතර මේක හෝ මේක කියන්නේ ත්වරණය වෙන්නත් පුළුවන්, බලය වෙන්නත් පුළුවන්. z කියන්නේ ත්වරණය හෝ බලය. right දැන් බලන්න ගැලපෙන උත්තරේ මොකක්ද කියලා? මුළු ශක්තිය, කාලය, ත්වරණය, එහෙම නැත්නම් මුළු ශක්තිය, කාලය, බලය. උත්තරේ 2නේ. මුළු ශක්තිය, කාලය, බලය. මුළු ශක්තිය, කාලය, බලය තමයි උත්තරේ 2. පැහැදිලිද? මම අර මේ පොඩ්ඩක් තියරි ටික පැහැදිලි කළා ප්‍රස්ථාර ටික ඇඳනේ මම ඒ ඇඳපු එකෙන්ම හැමම පැහැදිලි කරගෙන ආව ගණන් ටික එකම දේ මෙන්න මේක අවලම්බයේ ආවර්ත කාලයට සමීකරණය මම හිතනවා ඒක ඔයාලට මතක ඇති කියලා ඒත් එක්කම ආවර්ත කාලය විස්තාරය ප්‍රස්ථාර ශක්තිය බලය ඔන්න ඔය දේවල් ටික තමයි කතා කරන්නේ මේ මූලික දේවල් දැන් අපි මේ අන්තිම ගානට යන්න කලින් මේ සරල අනුවර්තීය චලිතයේ තියරි වලට අදාළව පොඩි පොඩි උදාහරණ ටිකක් මේ ගොඩක් ඒවා විභාගයට ආපු MCQ. හරිනේ? තාම මම ලේසි ප්‍රශ්න ඉතින් අද පළවෙනි දවසනේ. ඉස්සරහට අපි ටික ටික අමාරු ප්‍රශ්න වලට යමු. හරිද? මේ ටික පැහැදිලි නම් මම මකන්නම්. විවරණේ ලියනකොට මතක තියාගන්න. ඕගොල්ලෝ මේ පාඩමට අදාළව පොඩි ෂෝට් නෝට් එකක් වගේ ගහලා හොඳයිනේ එතකොට තියරි ටිකත් මතක් වෙනවා. දැන් බලන්න සරල අනුවර්තීය චලිතයේ පොඩි ෂෝට් නෝට් එකක් ගහගත්තා. තියරි ටික මතක් වෙනවා. ඔය වගේ පේපර් 3ක් 4ක් වගේ යනකොට 3-4 පාරක් සරල අනුවර්තීය චලිතය ලියවෙනකොට සරල අනුවර්තීය චලිතය හොඳට මතක හිටිනවා. පැහැදිලිද මං කියන්නේ? ෂෝට් නෝට් දෙකක් තුනක් වදිනකොට නිකම්ම තියරි ටික ඔළුවේ වැටෙනවා ඊට පස්සේ අමතක කරන්න බෑ. හොඳට මතක හිටිනවා. ගොඩක් ළමයින්ට තියෙන ප්‍රශ්නේ පාඩම් කරාම මතක හිටින්නේ නැහනේ. පාඩම් කරාම මතක හිටින්නේ නැහැ. පුළුවන් තරම් විවරණ ලියන්න. විවරණ ලියනකොට පොඩි පොඩි ෂෝට් නෝට් ගන්න. පේලි 4න් 5න් තියරි ටික ලියන්න. පොඩි පොඩි ෂෝට් නෝට්. එතකොට නිතර නිතර ලියවෙනකොට අමතක වෙන්නේ නැහැ. ඔය විවරණේ ලියන එක තමයි හොඳම විසඳුම අමතක වෙනවට. හරිනේ? ඒක තමයි හොඳම විසඳුම. right අපි යන් 20 දිග කැපිටල් L දෝලන කාලාවර්තය කැපිටල් T සරල අවලම්බයක් චලනය වන රූපය දැක්වෙන පරිදි x හි තබා ඇති වස්තුවක් මගින් අවහිර කරනු ලැබේ. මෙහි ax L බෙදීම 2යි.
අවලම්බයේ නිශ්චලතාවය ඇති විට x ඇති වස්තුව තන්තුව සමග යන්තමින් ස්පර්ශ වේ. සංප්‍රයුක්ත අවලම්බයේ කාලාවර්තය දෙනු ලබන්නේ. හොඳට බලන්න. දැන් මෙන්න මේ අවලම්බයේ දිග L. දිග L. හරිද? එයා L දිගක් සහිතව පැද්දුනොත් L දිගක් සහිතව පැද්දුනොත් ආවර්ත කාලය T එක සමානයි 2π වර්ගමූල L බෙදීම G. සම්පූර්ණ L දිග සහිතව පැද්දෙනව නම් දෝලණය වෙන්නේ L දිගක් සහිතව නම් මෙන්න ආවර්ත කාලය. ඒ වුණාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මෙතන වස්තුවක් තියලා තිනවා x වල අවලම්බය එතනින් බ්ලොක් වෙනවා. එතකොට මෙතනට ආවට පස්සේ තන්තුව උතනින් හිර වෙලා මේ පැත්තට යන්නේ කොටසයි. කොටසයි මේ පැත්තට යන දිග අතරම L බෙදීම 2යි. එහෙනම් කාලය වෙනස් වෙනවා. L බෙදීම 2 දිගක් තිබුණොත් මේ අවලම්බයේ දිග L බෙදීම 2 නම් ආවර්ත කාලය T ඩෑෂ් 2π වර්ගමූල L බෙදීම 2 බෙදීම G. දිග වෙනස් වෙනකොට ආවර්ත කාලය වෙනස් වෙනවා. දිග L නම් මෙන්න කාලය T. දිග L බෙදීම 2 නම් මෙන්න කාලය. අපි මේක පොඩ්ඩක් සුළු කරමු. සුළු කරොත් 2π L බෙදීම 2g වර්ගමූල. තව සුළු කරමු. 2π L බෙදීම g වර්ගමූල වැඩි කිරීම 1යට මූල 2යි. හරිද බලන්න? මූල 2 වෙනමම ගත්තා. එතකොට මේක කීයද? මේ දින එක. t. එහෙනම් t ඩෑෂ් සමානයි මේ සම්පූර්ණ පදය. මෙන්න මේ සම්පූර්ණ පදය t බෙදීම මූල 2යි. ඔන්න t ඩෑෂ්. හරි t බෙදීම මූල 2යි. පැහැදිලිද? දැන් අපෙන් අහන්නේ සම්පූර්ණ අවලම්බයේ සංප්‍රයුක්ත අවලම්බයේ කාලාවර්තය. සංප්‍රයුක්ත අවලම්බය කිව්වාම මේ කොටසයි දෙකමයි තියෙන්නේ. එතකොට මම එක ගත්තොත් T නෝට් කියලා සංප්‍රයුක්ත අවලම්බයේ ආවර්ත කාලය T නෝට් නම් T නෝට් හැදෙන්නේ මෙහෙමයි. මේ පැත්ත චලනය වෙන්නේ හොම් භාගයයි. එතකොට මේ පැත්තට කාලය T වලින් භාගයයි ආවර්ත කාලයෙන් භාගයයි. T බෙදීම 2යි. මේ පැත්ත චලනය වෙන්නේ භාගයයි. L දිගක් සහිතව චලනය වෙන්නේ පූර්ණ කම්පනයකින් අඩයි. L බෙදීම 2 දිගක් සහිතව චලනය වෙන්නේ පූර්ණ කම්පනයකින් අඩයි. එතකොට දකුණු පැත්තේ කාලය T ඩෑෂ් බෙදීම 2යි. භාගය පොදුයි. එතකොට T ධන T ඩෑෂ්. ඕකෙන් භාගයයි. හරිද? T වලින් භාගයයි T ඩෑෂ් වලින් භාගයයි. දැන් අපි T ඩෑෂ් දන්නවා. T ඩෑෂ් කියන්නේ T බෙදීම මූල 2යි. භාගයයි T ධන T ඩෑෂ් කියන්නේ T බෙදීම මූල 2යි. T බෙදීම මූල 2යි. දැන් T පොදුයි. T පොදුයි. එහෙනම් T එළියට ගන්න T බෙදීම 2යි 1 ධන 1යට මූල 2යි. මොන T නෝට්. හරිද? සංප්‍රයුක්ත අවලම්බයේ ආවර්ත කාලය. right මේක තව පොඩ්ඩක් සුළු කරමු නේ. තව පොඩ්ඩක් සුළු කරමු. මූල 2 පොදු හරය අරන් T බෙදීම 2යි. ඒතර මූල 2 ධන 1යි බෙදීම මූල 2යි. right. දැන් පැහැදිලිනේ? දැන් T නෝට් එන්නේ මූල 2 ධන 1 බෙදීම 2යි මූල 2 වාරයක් T. ඔන්න ඕක තමයි සංප්‍රයුක්තයේ ආවර්ත කාලය. L දිගක් සහිතව චලනය වෙන්නේ ආවර්ත කාලයෙන් භාගයයි. L බෙදීම 2 දිගක් සහිතව දෝලණය වෙන්නේ ආවර්ත කාලයෙන් භාගයයි. T ගෙන් භාගයයි T ඩෑෂ් ගෙන් භාගයයි. ඕක තමයි සංප්‍රයුක්ත අවලම්බය. T ඩෑෂ් මම වෙනම හොයාගත්ත T බෙදීම මූල 2යි. ඒක ආදේශ කරලා සුළු කරා. උත්තරේ එන්නේ එතකොට
සොරි 3 තුන්වෙනි එක තමයි උත්තරේ. ඔය හැදුවේ 20. හරිද? ඔන්න අපි පේපර් එක ඉවර කරා. සමහර විට ඕගොල්ලන්ට පොඩ්ඩක් ඉතින් අවුල් ඇති ප්‍රශ්න ටික මදි නේද කියලා. ඉතින් අපි මුලින් අඩු ප්‍රශ්න ගානකින් පටන් ගමු. ඉස්සරහට ටික ටික වැඩි කරමු. මුලින් පොඩ්ඩක් අර MCQ කරන විදිය ප්‍රැක්ටිස් වෙමු. දැන් මම ඇත්තටම මේ උගන්වන්නේ MCQ කරන විදිය නෙමෙයි. හරිනේ? කියන්නේ විභාග ප්‍රශ්නකදී A level paper එකේ අපි MCQ කරන්නේ මේ විදියට නෙමෙයි. හොඳට අහගන්න. දැන් ගොඩක් පන්තිවල ඇත්තටම ගුරුවරු උගන්වන්නේ A level paper එකේ MCQ කරන විදිය. එහෙම කෙටි ක්‍රම අනම්මනම් කියලා දුන්නාම වෙන්නේ ෆිසික්ස් ඔළුවේ නැහැ. සබ්ජෙක්ට් එක ඔළුවේ නැහැ. සබ්ජෙක්ට් එක ඔළුවේ නැතුව කටපාඩමේ ගණන් හදන්න තමයි පුරුදු වෙන්නේ. ඒ ක්‍රමේ එච්චර හොඳ නැහැ. හොඳම දේ තමයි ඔයා සබ්ජෙක්ට් එක ඔළුවට දාගන්න. ඒ කියන්නේ ෆිසික්ස් ඔයාගේ ඇඟේ තියෙන්න ඕන. ඔයාගේ ඇඟේ සබ්ජෙක්ට් එක තියෙනවා නම් ඔයාට ඕන ප්‍රශ්නයක් තනියම හදන්න පුළුවන්. එහෙම නැත්තම් වෙන්නේ පන්තියේ කරපු ප්‍රශ්න ටික විතරයි පුළුවන්. ඒ හැර වෙනත් જાතියක ප්‍රශ්නයක් ආවොත් ඔයාට කවදාවත් තනියම උත්තර දෙන්න බැරි වෙනවා. මේ සබ්ජෙක්ට් එක ටිකක් වෙනස්. හරිනේ? තනියම මේක කොට දාගන්න ඕන. ඒ නිසා හොඳම දේ අපි පේපර් කරමු. අපි තර්ක කරමු. අපි ගණන් හදමු. අපි ඉගෙන ගනිමු. ඉගෙන ගත්තට පස්සේ ඔයාට පුළුවන් තනියම වෙන වෙන ගණන් හදලා හොඳට ප්‍රැක්ටිස් වෙන්න. ඒ නිසා අර මම මූලික දේවල් ටික උගන්වලා ඔයාගේ ඇඟට මේ ෆිසික්ස් දාන්නේ ඇත්තටම සබ්ජෙක්ට් එක තමයි ඔළුවට දාන්නේ. එතනින් එහාට ඔයා තනියම වර්ධනය වෙනවා බය වෙන්න එපා. කියන්නේ ඔයාගේ විෂය දැනුම හැදිලා ඔයාම තනියම ප්‍රශ්න තර්ක කරලා ඔයාම පේපර් කරන මට්ටමට එනවා. එහෙම එන්නේ විෂය ඔයාට ආවොත් විතරයි. ඔයාට ෆිසික්ස් පුළුවන් වෙනකොට තමයි ආස හිතෙන්නේ. තව තව ප්‍රශ්න කරන්න හිතෙන්නේ. එහෙම නැතුව ඔයාට නිකන් කෙටි ක්‍රම ටිකක් ඔළුවට දැම්මට ඔයාගේ ඇඟ ඇතුලේ විෂය නැත්තම් ඔයා අලුත් ප්‍රශ්නයක් දැක්කම බය වෙනවා නම් එතනින් එහාට වැඩක් වෙන්නේ නැහැ. හරිනේ? ඇත්තරම මම මේ කරන්නේ අපි MCQ කරන විදිය නෙමෙයි. මේ කරන්නේ අපි භෞතික විද්‍යාව ඉගෙන ගැනීම. මුලින් අපි පොඩි ප්‍රශ්න ටිකක් අල්ලගෙන තර්ක කරලා හිතලා අපේ ෂෝට් නෝට් ටික ගහගෙන හරියට මේක වැඩේ ගොඩ දාගමු. භෞතික විද්‍යාව කියන විෂය අපි පත්‍යම් වෙන්න ඕන. ඒක අපේ ඇඟ ඇතුළට එන්න ඕන. විෂය ඇඟට ආවට පස්සේ ඔයාට පුළුවන් ඕන පේපර් එක ඕන ගානක් කරකවලා තනියම හදන්න. කාගේවත් උදව් ඕනේ නැහැ. හරිනේ? ටික කාලයක් යනකොට ඔයා කෙටි ක්‍රම හොයාගනිමි. ඔයා අලුත් ක්‍රම හොයාගනිමි. ඔයා යාළුවන්ට පැහැදිලි කරાવી. ඔහොම නෙමෙයි බම් මේ ගාන හිතන්නේ මෙහෙම කියලා. ඒ මට්ටමට එන්න නම් විෂය තමයි ඔයාගේ ඔළුවට වැටෙන්න ඕන. ඔයා භෞතික විද්‍යාවෙන් සන්නද්ධ වෙන්න ඕන. හරිනේ? රයිට්. මේක හොඳට අහගෙන ඉන්න. මේ ප්‍රශ්න 20 නැවත බලන්න. මම කියන්නේ වීඩියෝ එක බලන්න නෙමෙයි. වීඩියෝ එක එකපාරක් බලවම ඇති. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ දැන් ඔයා කටුකොලවල ලියාගෙන තියෙන්නේ පොඩි පොඩි ස්කෙචස් ටිකක්. රෆ්ලි ලියාගෙන තියෙන්නේ. ගන්න CR පොතක් පේපර් එකේ වැරදිච්ච ප්‍රශ්න ටිකත් හදලා වැදගත් කරුණු ටික ලියලා highlight කරලා ලස්සනට විවරණයක් ලියන්න. පළවෙනි පේපර් එකේ විවරණේ ලියාගෙන සෙට් වෙන්න ඊළඟ සතියේ දෙවෙනි පේපර් එකට. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ වර්ධනයක් තියෙනවද නැද්ද කියලා. පළවෙනි එකේ දැනුම දෙවෙනි එකට කොච්චර ප්‍රයෝජනවත්ද කියලා. ඒ විදිහට පේපර් ටිකක් කරගෙන ඉස්සරහට ගියාම සාමාන්‍යයෙන් මම විභාගයට කලින් පේපර් 40ක් විතර කරවනවා මෙහෙම. ඉතින් පේපර් 40ක් විතර කරාට පස්සේ A level පේපර් එක ඔයාලට කිසිම ගේමක් නැහැ. තනියම කරගන්න පුළුවන්. හරිනේ? ඇත්තට මේකේ අන්තිම ටාගට් එක A level MCQ පේපර් එක. එක්සෑම් පේපර් එක තමයි ටාගට් එක. එක්සෑම් පේපර් එක තනියම කරන්න අවශ්‍ය දැනුම තමයි මම ඔයාලට මෙතනින් දෙන්නේ. නැතුව මේ කෙටි ක්‍රම ටිකක් උගන්වලා ඔයාව අන්දනව නෙමෙයි. මම කරන්නේ ඔයාලට A level පේපර් එක තනියම කරන්න අවශ්‍ය දැනුම ගොනු කරලා දීම. හරිනේ? රයිට්. මම හිතනවා අද පාඩම ඒ කියන්නේ මේ කරපු ටික පැහැදිලි කියලා. මේක හොඳට ලියලා විවරණයක් දාගෙන වැඩේට සෙට් වෙන්න. යාළුවෝම දැනුවත් කරන්න. අලුතෙන් බලන අය ඉන්නව නම් සෙට් කරගන්න ඕන කෙනෙක් කිසි අවුලක් නැහැ. සමහර විට මම තව සති කිහිපයක් ගියාම මේක වෙබ්සයිට් එකට දාවි. ඒත් අපි අර රටේ තත්ත්වය යහපත් වුණොත් විතරයි සුළු ගාස්තුවක් අය කරන්නේ. මේ සාමාන්‍ය මාසයක් දෙකක් විතර මේ තත්ත්වය යහපත් නම් මේ කාලය තුල මම මුදල් අය කිරීමක් කරන්නේ නැහැ. නොමිලේ කරනවා. හරිද? ඊළඟ එක පොඩි උදව්වක් ගන්න FB එකේ පොඩි පෝස්ට් එකක් දාලා ඇති මේකට සම්බන්ධව 2021 මම මේ මගේ පන්ති ළමයින්ගෙන් මේ ඉල්ලීම කරන්නේ කට්ටියත් එක්ක පොඩ්ඩක් ණයජිත් රත්නායක FB page එකට යන්න ගිහිල්ලා පෝස්ට් එක ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. අනිත් අයටත් කියන්න. දන්න කෙන හැමෝටම කියන්න. පේපර් ක්ලාස් එකට සෙට් වෙන්න කියලා. අපේ පන්තියෝ චුට්ටක් ඉවසීමෙන් ඉන්න මේ ප්‍රශ්න කලින් කරා වගේ හිතේවි. සමහර වෙලාවට කරා. එතකොට ඔයාලට නිකන් පේපර් එක මදි කියලා හිතේවි. සති දෙක තුනයි ඊට පස්සේ මම ඔයාලා කලින් කරපු නැති අලුත් ප්‍රශ්න සෙට් කරනවා.
එතකොට ඔයාටත් මේක ගානටම ගැලපෙනවා. ටිකක් ඉවසීමෙන් යන්න විවරණේ ලියාගෙන මම පොඩ්ඩක් මේ හැමෝටම ගැලපෙන විදිහට තමයි පේපර් එක arrange කරේ. සති දෙක තුනයි. හරිද? ඒ වගේම මාසයක් විතර ගියාට පස්සේ ඔයා පොඩ්ඩක් ට්‍රැක් එකට වැටුණාට පස්සේ විවරණේ ලියන්න පුරුදු වුණාට පස්සේ මම ප්‍රශ්න ප්‍රමාණය වැඩි කරනවා. ඊට පස්සේ අපිට හොඳ ගමනක් ඉස්සරහට යන්න පුළුවන්. හරිනේ? හැමෝම සෙට් වෙන්න යාළුවෝ දැනුවත් කරන්න පොඩ්ඩක් පෝස්ට් එක ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. එහෙනම් හැමෝටම ජය වේවා. ඊළඟ සතිය ආයෙ සෙට් වෙමු. හරිනේ?